අවසරයි සවනස අද සුපුරුදු පරිදි සසරෙන් නිවනට මාතෘකාව යටතේ 61 වන දේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහොන් ලබන්නේ විචිත්ත ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහ විහාරය වරදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාම උබ මහ විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවණිය අරිය දජ ස්වාමීන් වහන්සේ විසින් මාදනිතා ගෞරවයෙන් පාද නමස්කාරව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා දර්පණ පෙරට සිටින තපෝවණේ අරිය දජ අතිපූජනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7:30ටත් ලෝකේ පුරා විසිරුවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 61 වෙනි ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ. ධර්ම දේශනා 60ක් මේ වෙනකොට අන්තර්ජාලය තුල තියෙනවා. ධර්මය සොයන ධර්මයට නැඹුරු ධර්මයට ආස කරන ප්‍රිය කරන යමෙකුට ඒ තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් විවිධ මාධ්‍යයන් ඔස්සේ ධර්ම දේශනා රාශියක් 4500කට වැඩි ධර්ම දේශනා ප්‍රමාණයක් තියෙනවා. ප්‍රඥා නාලිකාව තුළ බෞද්ධ රූපවාහිනිය, බෞද්ධ ගුවන්විදුලි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආදි වශයෙන් ධර්ම දේශනා රාශියක් තියෙනවා. මම දේශනා කරපු ධර්ම දේශනාවන් ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්නට හොඳටම ප්‍රමාණවත් කරුණු දේශනා කරලා තියෙනවා. ඉතින් මේක අපි හැමදාම කියනවා මේක ප්‍රායෝගිකව කිසිම දෙයක් නොදන්න නොතේරෙන ධර්මයට ආධුනික අලුතෙන් සොයන අය මේ කයන්නේ ඉඳලා එන්න ඕනේ. කුඩා දරුවෙක් පෙර පාසලට යන්න පුහුණු කරන්නේ කොහොමද? පෙර පාසල් යවලා ඒ පාසලට පුහුණු කරන්නේ කොහොමද? ඒකට හරි හැඩගස්සන්නේ කොහොමද? අනේ ආකාරයෙන්ම මූලික පුහුණුවක් අවශ්‍යයි. ඒක අනුපිළිවෙලට අවශ්‍ය වෙනවා. අනුපිළිවෙලට ගියාම හරි පහසුයි. එමෙ නැතුව ධර්මයේ යම් යම් තැනකින් යම් යම් ටිකක් දැනගෙන ඒ තුලින් ඉක්මනින් ඉදිරියට යන්න ගියොත් එයාට ධර්මය එපා වෙනවා. ධර්මය ගැන කලකිරෙනවා. අපිට තේරෙන්නේ ඔය කියන ගුරු බණ. ඇත්ත ඒක. ඒකට තමයි මේ ධර්මයන් අර දරුවෙක් පුහුණු කරන්නේ කොහොමද පුංචි කාලේ පෙර පාසල් යම අන්නේ ආකාරයෙන්ම මේ පුහුණු ඕනේ කිසිම දෙයක් නොදන්න නොතේරෙන කෙනෙකුට. ඊට පස්සේ පළවෙනි ශ්‍රේණියට ඇතුල් කරලා ඊට පස්සේ දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය, හතරවෙනි ශ්‍රේණිය ආදී වශයෙන් පඩියෙන් පඩිය ඉස්සරහට එන්නේ. ක්‍රමයෙන් නැග ගන්න. ඒ වගේම තමයි මේ ධර්මය. සීලය. ඉතින් අද දේශනාවට මාතෘකාව සීලයයි.
සීල සූත්‍රය. අපි මේ සීල සූත්‍රය විවිධ තැන්වල විවිධ ආකාරයට දේශනා කරලා තියෙනවා. සංයුක්ත නිකායේ ධම්මකතික වර්ගයේ 10 වෙනි සූත්‍රය සීල සූත්‍රය. ඒ සීල සූත්‍රයෙන් කියන්නේ රහතන් වහන්සේලා දෙනමක් අතරේ වෙච්ච සංවාදය. මහා කොට්ටිත හාමුදුරුවෝ හා සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා හැවත්නි මේ පංච උපාදානස්කන්ධය යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් ඒ වගේම දුක් වශයෙන් ඒ වගේම රෝග වශයෙන් Tamange නොවන්නක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් ඒ කියන්නේ නැසෙන්නක් වශයෙන් හා ශුන්‍ය වශයෙන් හා අනාත්ම වශයෙන් යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් එවත්නේ යාට සෝවාන් ඵලය ලැබෙනවා කියන එක පවතින කාරණයක්. ඒ සෝවාන් ඵලය ලැබෙනවා කියන එක පවතින කාරණයක් යාට. කියන්නේ මෙන්න මේ කරුණු අනුව මෙනෙහි කරනවා. මොනවාද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන්, හා නැසෙන දෙයක් වශයෙන්, නැසෙන්නක් වශයෙන්, හා ශුන්‍ය වශයෙන්, හා අනාත්ම වශයෙන්. මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් එයාට සෝවාන් ඵලය ලැබෙනවා කියන කාරණය විද්‍යාමානයි. කියන්නේ ලැබෙනවාමයි. ඊට පස්සේ කොට්ටිත හාමුදුරුවෝ අහනවා එවස්සාරි පුත්‍රයනි. ඒකට සෝවාන් ඵලය ලැබපු එක්කෙනා මොන ආකාරයෙන්ද මෙනෙහි කළ යුත්තේ? සෝවාන් ඵලය ලැබපු එක්කෙනත් මේ ආකාරයෙන්ම තමයි මෙනෙහි කරන්නේ. කොහොමද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, හා ශුන්‍ය දෙයක් වශයෙන්, හා අනාත්ම වශයෙන්. ඊට පස්සේ සාරිපුත්තාමුදුරුවෝ කියනවා හැබැයි සක්‍රුදාගාමි ඵලය ලැබෙනවා කියන එක පවතිනවා. විද්‍යාමානයි. ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවමයි. ආය යහන කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්‍රයනි. ඒතර සක්‍රුදාගාමි ඵලය ලැබපු එක්කෙනා මොන ආකාරයෙන්ද මෙනෙහි කරන්නේ? එයාත් ඒ සක්‍රුදාගාමි පුච්චලයා එයාත් මෙන්න මේ ආකාරයෙන්මයි මෙනෙහි කරන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ඒ වගේම Tamange නොවන්නක් වශයෙන්, ඒ වගේම නැසෙන දෙයක් වශයෙන්, හා ශුන්‍ය වශයෙන්, හා අනාත්ම වශයෙන්. යත් ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න ඕනේ. හැබැයි කොට්ටිතේනි අනාගාමි ඵලය ලැබෙනවමයි. අනාගාමි ඵලය ලැබෙනවා. දැන් අනාගාමි ඵලය සාරිපුත්‍රයනි අනාගාමි ඵලය ලැබපු පුජ්‍යලය මොන ආකාරයෙන්ද මෙනෙහි කළ යුත්තේ? නායත් ඔය කරුණු ටිකම තමයි මෙනෙහි කරන්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, තොර රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය දෙයක් වශයෙන්, හා අනාත්ම වශයෙන්. එයා මෙනෙහි කරන්න ඕනේ. එවත් කොට්ටිතේනි අරිහත්ත්වය ලැබෙනවමයි. රහත් බව ලැබෙනවමයි. ඊට පස්සේ ආය අහනවා සාරිපුත්‍රයන්. ඒතොර රහත් බව රහත් බව ලැබපු එක්කෙනත් ඔය අනුවම තමයි මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ඒතොර රහත් වුණාට පස්සෙත් මෙනෙහි කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, රෝග වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය වශයෙන්, හා අනාත්ම වශයෙන්. රහතන් වහන්සේ මෙනෙහි කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. දැන් මෙන්න සීල සූත්‍රයේ මේ කොට්ටිත හාමුදුරුවෝ හා සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරපු ආකාරය. ඒ කියන්නේ අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන සංවාදය. දැන් එතකොට ඒකට දීලා තියෙන මාතෘකාව සීල සූත්‍රය. සංයුත්ත නිකායේ ධම්මකතික වර්ගයේ 10 වෙනි සූත්‍රය සීල සූත්‍රය.
ඉතින් මට ආරාධනා කළේ අද සීල සූත්‍රය අසුරු කරගෙන ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා. මේ සීලය කියන්නේ සංවර බව. අර මං කියවනේ මුල් අවස්ථාවට කිසිම දෙයක් නොදන්න කෙනෙකුට කිව්වොත් මේක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න, දුක් වශයෙන් මෙනෙහි කරන්න, රෝග වශයෙන් මෙනෙහි කරන්න, තමන්ගේ නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න, නැසෙන දෙයක් වශයෙන් මෙනෙහි කරන්න, ශුන්‍ය වශයෙන් මෙනෙහි කරන්න, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කිව්වොත් එයා උඩින් බලයි. මොකද්ද මේ කියන්නේ නේ? මොනවද මේ කියන්නේ? තේරෙන්නේ නැහැ කියලා. ඇත්ත තේරෙන්නේ. එහෙනම් එතනට එන්න නම් අපි මේ කායික ප්‍රාත්ම ඒතර නාම රූප දෙකේ යථා ස්වභාවයත් අඩුම වශයෙන් තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නාම රූප දෙකේ ස්වභාවයත් තේරුම් අරගෙන තියෙන්න. ඒතර අභිධර්ම පිටකේ සීල විසුද්ධිය සඳහන් කරනවා මෙන්න මේ විදිහට. එතන සීලය ගැන දේශනා කරන්නේ චේතනා සීල. චේතනා කියන්නේ කර්මයයි. කර්මයක් සිද්ධ නොවන ආකාරයට සිත කොහොමද පවත්වන්නේ කියන එක කිසිම දෙයක් නොදන්න නොතේරෙන කෙනෙකුට මෙතනින් පටන් ගන්න පුළුවන්. මොකද්ද මේ කර්මය කියන්නේ මොකක්ද? කර්මයක් සිද්ධ නොවෙන්න, කර්මපතයක් බවට පත් නොවෙන්න කොහොමද මේ කටයුතු කරන්නේ කියලා. එතෙන්දී දේශනා කරන්නේ චේතනා සීල. චේතනා කියන්නේ කර්මයයි. එතන දිගන්නම සතුන් මැරීම, හොරකම් කිරීම, වර්ධි කාම සේවනයන් කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම. දස අකුසල කර්මපත කියලා 10ක් තියෙන දස අකුසල කර්මපත කියන. ඒතර මේකේ මේ 7ක් පෙන්නනවා කර්මපත වශයෙන් සකස් වෙන ආකාරය. ඒකට මූලික වෙන ධර්මතා තුන තමයි අර විෂම ලෝභය, අවිච්ඡා, දේශය හා මිත්‍යා දිට්ඨිය. ඒතර මෙන්න මේ ධර්මතා තුන මුල් කරගෙන තමයි මේ ධර්මතා 7 සිද්ධ කරන්නේ. ඒතර ඒ 10න් දස අකුසල කර්මපත වලින් 3ක් මුල්. ඒ මුල් කියන්නේ අකුසල් මුල්. ඒ කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මොහයයි, නැත්නම් අවිච්ඡා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි. මේ ධර්මතා තුන නිසා තමයි යම්කිසි කෙනෙක් අර අකුසල කර්මපත බවට අර හතපත් කරගන්නේ. අද ප්‍රාණඝාතය, සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනයන් කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම. ඒතර 7යි. එහෙනම් මේ හතෙන් වළකින්න ඕනේ. ඒ වැළකීමට තමයි චේතනා සීල කියන්නේ. ඒ හතෙන් වළකින්න ඕනේ. ඒතර ඒ හතෙන් වළකින්න නම් අර ධර්මතා තුන, මූල ධර්මතා තුන දුර්වල වෙන්න ඕනේ. ඒතර එක ලෝභයයි, දේශයයි, මොහයයි. ඒකට කියන්නේ අවිච්ඡා කියන්නේ විසම ලෝභය. ඒතර දේශය හා මිත්‍යා දිට්ඨි. මේ ධර්මතා තුන නිසා තමයි යම්කිසි කෙනෙක් අර කරුණ 7 සිද්ධ කරන්නේ. ඒ කරුණු 7 සාමාන්‍ය සිතක් ඇති වෙලා නැති වෙලා යනවට වැඩිය බලවත් වෙනවා මේ ධර්මතා තුන මූලික වුණාම. ඒ කියන්නේ ලෝභයයි, දේශයයි, මෝහයයි මූලික වුණොත් අර ප්‍රාණඝාතය ඒක කර්මපතය බවට පත් වෙනවා නියත වශයෙන්. අදත්තා දානය හොරකම කර්මපතය බවට පත් වෙනවා. කාම මිත්‍යාචාරය කර්මපතය බවට පත් වෙනවා. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම කියන මේ 7 කර්මපත බවට පත් කරන්නේ අර ලෝභයයි, දේශයයි, මොහයයි. එයින් වැළකීම චේතනා සීලයයි. එතකොට ඒ යම් අවස්ථාවක් අපි කියමු උදා වුණා කියලා සත්‍යයක් ඝාතනය කරන්න, නැත්නම් හොරකමක් කරන්න, නැත්නම් යම් ලාමක සේවනයක් කරන්න සිතක් පහළ වෙච්ච ගමන්ම හොඳට බලන්න එතන ආශාව කියන එක තියෙනවා. තියෙනවනේ ආශාව කියන එක. ඒතර ඒක නොලැබුණොත් දේශය. යන්න බැරි වුණොත් දේශය. ඒතර මේ දෙකට ඉඩ දුන්නේ මෝහයයි, එවත් මිත්‍යා දිට්ඨියයි. දැන් එතකොට ධර්මතා තුන මුල් වෙනව නේද? දැන් කරුණු සිද්ධ කරන්න.
බොරුවක් කියන්නත් එහෙමයි. ආසාවක් ඇති වෙන්නේ අපේ බොරුවක් කියන්නේ. ඒක හරියට කියා ගන්න බැරි වුණා තමනාපයක් ඇති වෙනවා. තර කේලමක් කීම, පරුෂ වචන කතා කිරීමට දේශය අනිවාර්යෙන්ම ඕනේ. තර දේශයේ තියෙන තැන, ලෝභයේ තියෙන තැන ඒක නොලැබුණොත් දේශය. තර ඒකට ඉඩ දීම මොහයයි, මුලාවයි. එහෙනම් ඒ වර්තමානයේ මේ මොහොතේ ඇතිවන ඒ සිදුවීමට ඉඩ දෙන්නේ නැතිව රැක ගැනීම චේතනාශීලයි. චේතනා කියන්නේ කර්මය. ඒතර කර්ම කියන්නේ අකුසල කර්ම වලට වැටෙන්න දෙන්නේ නැතුව ඒ අවස්ථාවේ වර්තමානයේ මොහොතේම සිත රැක්කා, ආරක්ෂා කළා. ඒ තමයි චේතනාශීල කියන්නේ. ඒ කියන්නේ ඒතර චේතනාව කුසලයි. අකුසල පැත්තට ගියේ නෑ. මේ එතන මොන ධර්මතාවයද ඉදිරිපත් වෙන්නේ? සතිය යෝනිසෝ මනසිකාරය. එන ආරම්භයේම යම් කිසි කෙනෙක් මේ ධර්මතාවයන් පිළිබඳව කිසිම දෙයක් නොදන්න නොතේරෙන කිසිම දෙයක් නොවැටහුණු ඕනම පුජ්‍යලයක පටන් ගන්න තියෙන සතිය යෝනිසෝ මනසිකාරය. සියහ මන නුවණ. පෙරදරි කරගෙන තමයි මේ සියලු ආරම්භයන් සිද්ධ කරන්න වෙන්නේ. එහෙනම් ඒකට කියන්නේ චේතනා සීල. ඒතකොට දැන් අපිට පුළුවන් හැබැයි අවස්ථාවෙම වලකින්න ඕනේ. ඒතකොට මේ අවස්ථාවෙම වලකලා දෙන්නේ 100 මන නුවණ. ඔබ නැතුව අර ලෝභය ඉදිරිපත් වෙනවා. ඒක ලබා ගන්න බැරි වෙච්ච තැන දේශය එනවා. ඒතකොට ලෝභයයි දේශයයි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෝහය නියත වශයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා දිට්ඨි. අවිච්ඡා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි. අනවිච්ඡා අව්‍යාපාද සම්මාදිට්ඨි. දැන් අර සිත වලක්වා ගත්තා නම් අනවිච්ඡා. ඒ කියන්නේ ලෝභය තන ආසාව නැහැ. සතමරෙන්න ආසාවක් නැහැ. වරකම් කරන්න ආසාවක් නැහැ. ලාමක සේවනයේට ආසාවක් නැහැ. බොරු කියන්න ආසාවක් නැහැ. කේලම් කියන්න, පරුෂ වචන කියන්න, වැඩ කරන්න තිස් වචන කතා කරන්න ආසාවක් නැහැ. ඒතර ඒවා ප්‍රකාශ කරන්න බැරි වුණා කියලා ද්වේෂයකුත් නැහැ. එහෙනම් එතන මොහයක් නැහැ. ඔන්න චේතනා සීල. තේරෙනවද? ඒතර එතනම වලක්වලා තියෙන්නේ අකුසල කර්මපත බවට යන්න දෙන්නේ නැතිව. සිත රැක්කා. ඒතර කවුද රැක්කේ? අරක්ක සතිය යෝනිසෝ මනසිකාරය. එහෙනම් පටන් ගන්න තියෙන්නේ කොහෙන්ද කොතනින්ද පටන් ගන්න තියෙන්නේ ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් නොදන්න නොතේරෙන්න කෙනෙක් වුණත් පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ ධර්මතා දෙක ඉදිරියෙන් තියාගෙන 100 මනානුවන ඒ දෙක ඕනේ. එතකොට චේතනාව සිල්වත්, චේතනාව යහපත්. එතකොට ඒ පුච්චලයා නිවැරදි මගට වැටිලා තියෙනවා. නේ? ප්‍රාණඝාතයෙන් වැළකීලා. ඒ වළක්වනවනේ. ඒතර හොරකමෙන් වැළකීලා, ලාමක සේවනයන්ගෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, කේලම් කීමෙන් වැළකීලා, පරුෂ වචන කීමෙන් වැළකීලා, වැඩ කරන තිස් වචන කතා කිරීමෙන් වැළකීලා. ඔන්න චේතනා සීල. එයාව ගෙනියන්න බෑ නිරේට. එයාව ගෙනියන්න බෑ പ്രേත ලෝකෙට. එයාව ගෙනියන්න බෑ තිරිසන් ලෝකෙට. අර කාමාවචර. ඒතර කාමාවචරයි එයාට දිව්‍ය ලෝක 6 හෝ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දියක් නියත වශයෙන්ම ගන්න පුළුවන්. එතකොට ඒ චේතනා සීල. චෛතසික සීල කියලා එකක් තියෙනවා. චෛතසික කියන්නේ සිතත් එක්කම හට ගන්නවනේ. සිතත් එක්කම පවතිනවා, සිතත් එක්කම ක්‍රියාත්මක වෙනවා, සිතත් එක්කම නැති වෙනවා. ඒවට කියනවා චෛතසික. ඒ තමයි මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව කියන ධර්මතා තුනෙන් වෙන් වෙනවා. විරති. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට අර සීලය බලවත් වෙනවා. චේතනාව එතන බලවත් වෙනවා. ඇයි? නිවැරදි වචනේ සම්මා වාචා. එතර බොරු කියන්න බෑ. කේලම් කියන්නේ. පරුෂ වචන කතා කරන්නේ, වැඩ කරන සතන කතා කරන්නේ. එතර සම්මා කම්මන්ත. සතු මරන්නේ, හොරකම් කරන්නේ, ලාමක සේවනයන් කරන්නේ. හරිද? එතර සිතත් එක්ක හට ගන්න, සිතත් එක්ක පවතින, සිතත් එක්ක ක්‍රියාත්මක වෙන, සිතත් එක්කම නිරුද්ධ වෙන. ඇවිල්ලා තියෙන ධර්මතා ඉදිරියට. සම්මා වාචා, සම්මා කම්මන්ත. එතර සම්මා ආජීවය, ආජීවය පරිසුද්ධයි. පිරිසිදුයි. මේ ජීවිතය පිරිසිදුද නැද්ද? ඒ පැවැත්ම පිරිසිදුද නැද්ද? කය වචන සංවරයි. කය වචන සංවරයි. ඒ අභිධර්මයේ උගන්වන ඒ සීලය. මේ සීල සූත්‍රයේ තියෙන වෙන එකක්. ඒතකොට සීල සූත්‍රයේ අපි දන්නා මේ ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් තියෙන කෙනෙකුට ගැලපෙනවා. එයාට එතනින් ඒ කරුණු හත කියන්නම්. ඒ කරුණු ටික
ඒ කරුණු ටික නිවැරදිව මෙනෙහි කරන කෙනෙකුට නියත වශයෙන්ම සෝවාන් ඵලය ලැබෙනවම. හැබැයි ආ එන්න ඕනේ මෙතනට මේ මම දැන් මේ දැන් සඳහන් කරන මේ සීලය අර ප්‍රාථමික මට්ටමේ පෙරපාසල් පාසලට හුරු කරන්නේ. එතනට ගිහිල්ලා එන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ සීලය හදාගෙන ඉන්න එපේ. ඉස්සෙල්ලා සීලය හදාගන්නේ නැතුව මෙතනට ආවට මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න, දුක් වශයෙන් මෙනෙහි කරන්න, රෝග වශයෙන් මෙනෙහි කරන්න, තමන්ගේ නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න, නැසෙන දෙයක් වශයෙන් මෙනෙහි කරන්න, ශුන්‍ය දෙයක් වශයෙන් මෙනෙහි කරන්න, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කිව්වොත් එයාට මොකද්ද වෙන්නේ? මොනවද මේ කියන්නේ? අනිත්‍ය කියන එක නම් ටිකක් තේරෙනවා, රෝග කියන එකක් තේරෙනවා, දුක් කියන එකක් ටිකක් දන්නවා. හැබැයි නාම රූප දෙක දන්නේ නැහැ. මොනවද මෙනෙහි කරන්නේ ඔබ? තියෙන්නේ දේ මෙනෙහි කරන්නේ. තියෙන්නේ ධර්මතා දෙකයිනේ. ඒ ධර්මතා දෙක නාමංච රූපංචනේ. එහෙනම් ඒ දෙක තුලින් තමයි මේ හත විභාග කරන්න තියෙන්නේ. පරීක්ෂා කරන්න තියෙන්නේ. බෙදලා බලන්න තියෙන්නේ. රෝග ඇති වෙන්නේ කොහෙද? නාම රූප දෙකේ. දුක් තියෙන්නේ කොහෙද? අනිත්‍ය තියෙන්නේ කොහෙද? අනාත්ම ස්වභාවය තියෙන්නේ කොහෙද? Tamange නොවන්නක් කියන ස්වභාවය තියෙන්නේ කොහෙද? නැසෙන දෙයක් තියෙන්නේ කොහෙද? ශුන්‍ය වෙන්නේ මොනවද? අන්න ඒ නිසා නාම රූප දෙක පිළිබඳව මන අවබෝධයක් ඕනේ. එහෙනම් එතරම් යන්න ඉස්සෙල්ලා මේ ටික ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. මොකක්ද? සීලය. දැන් එතකොට චෛතසික සීල. චෛතසිකේ අර සිත ඇදලා තියෙන්නේ නිවැරදි පැත්තට. අකුසල කර්මපත බවටපත් වෙන්නේ නැහැ. ඒ සතිය හා යෝනිසෝ මනසිකාරය තියෙනවා. සීහ මන නුවණ. එතකොට අර අවිච්ඡා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි නැහැ. එතකොට අලෝභ දේශ මොහේ වෙනුවට තියෙන්නේ. ලෝභ දේශ මොහ නැහැ. එතකොට ඒකෙන් වළක්වලා දුන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරය. ලෝභ දේශ මොහ වලට මුල් වෙලා අකුසල පැත්තට යන්න දෙන්නේ නැතුව රැකලා දුන්නා සතිය හා යෝනිසෝ මනසිකාරය. එතකොට චෛතසිකට අකුසල පැත්තට ගන්න බෑ. චෛතසික චෛතසික තියෙන්නේ සම්මා වාචා. නිවැරදි වචනේ. සම්මා කම්මන්ත. සමා ජීව. එතකොට අරවා වෙන් වුණාම එයා එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සමා ජීව. දැන් තුනයි මොකේද? සීලයට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සමා ජීවයිත සීලයට. එහෙනම් දැන් එයා එතකොට සිල්වතෙක් වෙලා. ඊට පස්සේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා එකක් තියෙනවා. ඒ තමයි ඒකේ තියෙනවා සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විරිය සංවරය. ඒ ආදී වශයෙන් තියෙනවා. සීල. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ සති සංවරය. සති කියන්නේ 100. එතකොට දැන් 100 දැන් ආයෙනවා මෙතනදී. දැන් අතනදී හදලා දුන්නා, මුල හදලා දුන්නා. දැන් හදලා දීලා ඊට පස්සේ එනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් එනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ පංච ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන. අර පංච ඉන්ද්‍රිය සංවරය කරන්න තියෙන්නේ සතිය. අපි දන්නා පංච ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පංචේන්ද්‍රිය සංවර කරගන්න තියෙන්නේ සතියෙන්. එතකොට දැන් ඇස නෙමෙයි සංවර කරන්න තියෙන්නේ. ඇස නිසා උපදින සිතයි සංවර කරන්න තියෙන්නේ. ඇසේ සංවර කරන්න දෙන්නේ. ඇස් දෙක පියාගත්තොත් අරමුණු එන්නේ. ඒක සංවර බව නෙමෙයිනේ. එතකොට සංවර කරගන්න තියෙන සිත. ඒ කොහොමද? ඇසෙන් දකින්න රූප පිළිබඳව ආසාව ගන්න. ඇලීමෙන් ගන්න. තෘෂ්ණාවෙන් ගන්න. ලෝභයෙන් ගන්න. ඒ රූපේ Tamanට වමනා විදියට රූපය පවතින්නේ නැහැ කියලා දේශයෙන් ගන්නෙත් නැහැ. අමනා ඇලීම ගැටීම නැහැ. එහෙන් දකින රූපය පිළිබඳව ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව සිත පවත්වන්න පුළුවන් නම් ඉන්ද්‍රිය සංවරය කියන්නේ දැන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය.
ඒතර චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇස. ඒතකොට ඇස නෙමෙයි සංවර කරගන්න ඕනේ. ඇස මූලික වෙලා උපදින සිතයි. සංවර කරගන්න. දැන් ඇසින් රූපයක් දැක්කහම ඒ රූපය පිළිබඳව දිගින් දිගට යන්නේ නැත්තම් ඇස මූලික වෙලා හටගත්ත මානසික ක්‍රියාකාරීත්වය සංවරයි. මේ තේරෙන්න ඕනේ කියන්නේ. ඒතර ඇස මූලික වෙලා හටගත්ත සිතේ ක්‍රියාවලිය තමයි සංවර වෙන්න ඕනේ. එහෙනම් ඇහෙන් රූපයක් දැක්කා. ඒ රූපය පිළිබඳව ඇලෙන්නේ ගැටෙන්නේ. ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් පවත්තන්න නම් මොකද කරන්නේ? අරමුණ පිළි නොගෙන ඉන්න ඕනේ. අරමුණ පිළිගත්තොත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒතකොට අරමුණ පිළිගත්තොත් එක්ක ඇලෙනවා ඒක තමයි ඕන විදියට පිළිගන්න බැරි නම් ගැටෙනවා. ඕන විදියට නැත්තම් ගැටෙනවා. එහෙනම් ඇලීමයි ගැටීමයි නැතුව සිත පවත්වන්න පුළුවන්ද? ඒතකොට සංවරයි. අන්න ඉන්ද්‍රිය සංවරය. ඒතර කන ඉස්සරහට දාලා තියෙනවා. කන ඉල්ලන්නේ ශබ්ද. කවුද ඉල්ලන්නේ ශබ්ද? සිත. හැබැයි එකට කන ඉස්සරහට දාලා තියෙනවා. සෝත ඉන්ද්‍රිය. ඒතර සංවර වෙන්න ඕනේ කනද? එයාව ඉස්සරහට දාලා අපේක්ෂා කරන්නේ අභ්‍යන්තරේ ඉඳලා වෙන කෙනෙක්. ඉස්සරහට දාලා. එහෙනම් සංවර වෙන්න ඕනේ කන නෙමෙයි කන මූලික වෙලා හටගන්න සිත තමයි සංවර වෙන්න ඕනේ. මේ ඉන්ද්‍රිය සංවරය කියලා මේකේ විහාර වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතර ඉන්ද්‍රිය වශයෙන් ගත්තාම ඇස කන නාසය දිව ශරීරය. නමුත් කන ඉස්සරහට දාලා සිතන ඉල්ලන්නේ. මිහිරි ශබ්ද ඉල්ලන්නේ සිත. ඒතර මිහිරි ශබ්ද නොලැබෙන තැන අමනාප වෙන්නේ සිත. එහෙනම් සංවර කරගන්න ඕනේ කන ඉස්සරහට දාලා හට ගන්නා වූ සිතයි සංවර වෙන්න ඕනේ. ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැතුව පවත්වන්න පුළුවන් නම් සංවරයි. ඊගාට නාසය. ඒතර නාසය නෙමෙයි සුවඳ ඉල්ලන්නේ. නාසයට සුවඳ ඉල්ලන්න බෑ. මේ නාසය ඉස්සරහට දාලා තියෙනවා. ඉල්ලන්නේ සුවඳ, මිහිරි සුවඳ ඉල්ලන්නේ සිතයි. එතකොට එහෙනම් මේ මිහිරි සුවඳ පිළිබඳව ඇලෙන්නෙත් නැත්තම් ඒක අමිහිරි වුණා කියලා ගැටෙන්නෙත් නැත්තම් සිතයි සංවර. ඒතර සිත සංවර වුණාම නාසය පවතී. සංවර කරගන්න ඕනේ සිතයි. දිව සංවර. ජීවා ඉන්ද්‍රිය. දිව ඉස්සරහට දාලා තියෙනවා. මොකටද? රසය ගන්න. හැබැයි ගන්න සිතින්. ඒ රසයේ මිහිරි ස්වභාවය විඳින්නේ සිතින්. ඒ තුල ඇලෙන්නෙත් නැතුව, ඒ තුල ගැටෙන්නෙත් නැතුව ඒ දිවට තියෙන ආහාර පිළිබඳව රසය ඇලීමක් ගැටීමක් නැතුව ගන්න පුළුවන් නම් සංවරයි. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. කාය සංවරය. දැන් කාය සංවරය කියන්නේ කයට ලැබෙන පහස්ස පිළිබඳ. ඒ කියන්නේ කොහේ හරි ගමනක් ගියා තියෙන පැදුරකේ කොට්ටේක නම් ඉතින් ඒක දාගත්තා කොහේ හරි නිදාගත්තා. දැන් බුදුරජාන් වහන්සේ චාරිකාවේ යනකොට දන්නවනේ දෙපට සිවුර හතරට නමලා එකන හිසට තියාගත්තේ. ඒක හිසට තියාගත්තා තනිපට සිවුර එලා ගත්තා. නැතපුණා. එහෙමනේ සතපුණා. ඒතර ඇලීමක් නැහැ ගැටීමක් නැහැ. ඒක සුව පහසු තැනක නිදා ගන්න ලැබුණේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේගේ සිතේ ගැටීමක් නැහැ. සුව පහසු තැනක් ලැබුණා කියලා ඇලීමකුත් නැහැ. අපි කොහොමද? එහෙනම් සංවර වෙන්නේ. ඒතර කය ඉස්සරහට දාලා ඉල්ලන්නේ සිත. ඉල්ලීම අවශ්‍ය වෙන්නේ සිතට ඉල්ලන්නේ සිත. ඒතර සංවර කරගන්න ඕනේ සිත. හැබැයි ඒ අරමුණ ඉටු කරගන්න තමයි කය ඉස්සරහට දාලා තියෙන්නේ. ඒතර ඇස ඉස්සරහට දාලා අර Tamanගේ ආසාව. ඒවා තියෙන්නේ සිතේ. ඒතර ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ඉදිරියට දාලා ඒ තුලින් ඒ මූලික වෙලා හටගන්න සිත් පරම්පරාව තුල ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් සංවරයි. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය.
ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න තියෙන සතිය. ඒකට කියනවා සති සංවරය. සති සිහිය. ඉන්ද්‍රිය සංවරය. සිහිය ඕනේද නැද්ද? ඊගාවට තියෙනවා ඥාන සංවරය. ඒතර ඥාන සංවරය කියන්නේ ඥාන කියන්නේ නුවණ. නුවණින් සංවර වෙන්න ඕනේ. නුවණින් සංවර වෙන්නේ කොහොමද? නුවණින් සංවර වෙන්න නම් තණ්හාවයි දිට්ඨියයි අවසන් කරන්න ඕනේ. එයි. එතකොට තමයි නුවණින් සංවර වෙන්නේ. එතකන් නම් නුවණින් සංවර වෙලා නැහැ. තෘෂ්ණාව තෘෂ්ණාව කියන දේ ඉස්සෙල්ලා අඳුන ගන්න ඕනේ. මොකද්ද මේ තණ්හා කියන්නේ? තණ්හා කියන්නේ ඇලෙන සිතට. සිතින් ඇලෙන්නේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වා චක්ක ඇස මූලික වුණාට ඇස ඉස්සරහට දැම්මට එක්ක ඇලෙන්නේ සිතෙන් ගැටෙන්නේ සිතෙන්. ඒතර එහෙනම් තණ්හා කියන්නේ ඇලෙන සිත. ඒතර නුවණින් ඕනේ එකයින් කරන්න. නුවණ නැති කෙනෙකුට කවදාවත් මේ තණ්හාව කියන එක අයින් කරන්න බෑ. ප්‍රඥාව නැති කෙනෙකුට කිසිම කෙනෙකුට මේ තෘෂ්ණාව කියන එක නම් Tamange සිතෙන් අයින් කරන්නත් බෑ. අයින් කරන්න උත්සාහ ගන්නෙත් නෑ. ප්‍රඥාව නැති කෙනෙකුට. ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි මේ තෘෂ්ණාව අයින් කරන්න පුළුවන්. එතකොට තණ්හාව හා දිට්ඨිය අවසන් කරන්නේ නුවණින්. ඒකට දිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය කියනකොට නාම රූප පිළිබඳව අවබෝධයක් තියෙනවනම් සම්මාදිට්ඨිය. නාමංච රූපංච. රූපය කිව්වේ සතර මහා ධාතු. නාමය කිව්වේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා ගැනීමේ හැකියාව එතනදී අවශ්‍ය වෙනවා. ස්කන්ධ වශයෙන් බෙදා ගැනීමේ හැකියාව ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. පාට බෙදා ගන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම හයට බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. 18ට බෙදා ගන්න පුළුවන්කම ඕනේ. ධාතු වශයෙන් බෙදනකොට. ඇස, රූප, ඒ දෙක නිසා සිත. දෙයකට ඕනේ නේද ඥානය? ඒ ඥානය ඕන කියන්නේ ඒකට. ඒ කරුණු තුන වෙන් කරන්න නම් නියත වශයෙන්ම ඥානයක් ඕනේ. ඒ නැති තාක්කල් එයාගේ සිත තුළ ඇති වෙන්නේ වැරදි සිතුවිල්ලක්. ඒ වැරදි සිතුවිල්ල තමයි මට පෙනෙනවා මම දකිනවා මම බලනවා කියන සිතුවිල්ල. එයා පිළිගන්නේ නැහැ මේ ධර්මතා තුනක් එකතු වෙලා සිදුවෙන සිදුවීමක් හැටියට එයා පිළිගන්නෙම නැහැ. ඒ පිළිගන්න තරම් එයාට නුවණක් ඥානයක් බුද්ධියක් නැහැ. ප්‍රඥාවක් නැහැ. ඒකයි මම කිව්වේ ප්‍රඥාව ඕනේ මේ තණ්හාව හා දිට්ඨිය නැති කරන්න නම් නියත වශයෙන්ම ප්‍රඥාව ඕනේ. තොර ඇස රූප දෙක නිසා සිතයි. එතන තියෙන කරුණු තුනයි. සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ කරුණු තුනක්. තුන එකතුව තමයි ස්පර්ශය, තින්න සංගති පස්ස. එහෙනම් තුනට බෙදා ගැනීම හැකියාවක් යාට අනිවාර්යම අවශ්‍යයි. ඇස රූප හා සිත. දැන් ඇස් දෙක පියාගත්තොත් නෑනේ සිත හදන්න. ඒ රූපයක් නෑනේ මේකට සම්බන්ධ වෙලා. ඇසට සම්බන්ධ වෙලා නෑ රූපය. එහෙනම් සිතක් හැදෙන්නේ. එය දැකීමේ ඥානයක් යාට තියෙන්න ඕනේ. ඒ දර්ශනය කර ගැනීම, ඒ දැකීමේ ඥානයක් යාට තියෙන්න ඕනේ. ඒ දකින්නේ නුවණින්. ඒතර තුනට බෙදන්න පුළුවන් යාට. එහෙම නැතුව බෙදන්න බෑ. එයා නියත වශයෙන්ම කියන බොරු කියන්න එපා. මමනේ බලන්නේ, මටනේ පේන්නේ, මමනේ දකින්නේ. අනිවාර්යෙන් යා කියනවා. ඇයි? යාට ඥානෙ නැහැ. යාට නුවණ නැහැ. ඒතර ඥාණයෙන් තමයි මේ තණ්හාවයි දිත්තේ නසන්නේ. ඒ නිසා ඥානය ඕනේ එතන. ඒකට කියන්නේ ඥාන සංවරය. නුවණින් සංවර වෙනවා කියන්නේ ඒකයි. එහෙනම් නුවණින් සංවර වෙන්න නම් එහෙනම් එතකොට දැන් කන, ශබ්ද, සිත. එහෙම නැතුව ඇසෙන කෙනෙක්, ඇහෙන කෙනෙක්, අහගත්ත කෙනෙක් නෑ. එයා ඒක පිළිගන්න ඕනේ, එයා දැකලා. එයාම තේරුම් අරගෙන, එයාම අවබෝධ කරගෙන ඒක හරි. ඒ පිළිගන්න නම් එයාට ඥානයක් ඕනේ. එතකොට එයා ඥාණයෙන් සංවර වෙනවා. එතකොට අර
මිත්‍යා දිට්ඨිය නෑ සම්මා දිට්ඨියට එන්නේ. නුවණින් සංවර වෙනවාම අර තෘෂ්ණාව කියන එක දුර්වල වෙනවා. එයි එයාට පුජ්‍යල සංඥා වයින් වෙන හින්දා. ධර්මතා තුනක් එයා දකින්නේ. තියෙන්නේ ධර්මතා තුනක්. නාස්‍ය බාහිර ගන්ධය දෙක නිසා සිත. එතකොට ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් නොදන්න, නොතේරෙන, නොයැටහෙන කෙනෙකුට ඒක ගන්න අවබෝධ කරන්න බෑ. එයා කියන්නේ කොහෙද මටනේ සුවඳේ. මම බැලුවානේ ගිහිල්ලා හරි සුවඳයි. හරි ගඳයි නේද? එයා ඒක පිළිගන්නේ. ඒතර මිත්‍යා දිට්ඨිය. ඒතර එයාට නුවණ නැහැ. නුවණ නැති නිසා ඒ ස්වභාවයෙන් නිරන්තරයෙන් සිත ඇලෙනවා. ඒතර තණ්හාව. ඒතර තණ්හාව පටන් ගන්නවා. ඊට පස්සේ තණ්හාව වර්ධනය වෙනවා. ඊට පස්සේ තණ්හාව ලගිනවා. තණ්හාව ඊට පස්සේ පළපදියම් වෙනවා. ඒකට තෘෂ්ණාව වැඩෙනවා. එයි නුවණින් සංවර නැහැ, ඥාන සංවරේ නැහැ. තණ්හාවයි දිට්ඨියයි නසන්නේ නුවණින්. විනාශ කරන්නේ නුවණින්. තණ්හාවයි දිට්ඨියයි. එතකොට දිවයි රසයයි සංසිතයි. කර්ණ තුනයි. ධර්මයේ පිළිබඳව කිසි දෙයක් නොදන්න, නොතේරෙන, නොයැටහෙන කෙනෙක් කියන්නේ මට රසයි කියලා. හරි රසයි. පැණි රසයි, චිත්ත රසයි, කහට රසයි, ඇඹුල් රසයි. ඒක හරි. ඒක වැරද්දක් නෙමෙයි අපි කියන්නේ. ඒක හරි. නමුත් ඒ සිතුවිල්ල වැරදි. රසයි කියන එක හරි. මේක සම්මුති ලෝකේ තියෙනවා. හැබැයි මමට රසයි කියන එක වැරදි. රස විඳින්නේ මම කියන එක වැරදි. ඒක වැරදි. එයි දිව බාහිර රසය ඒ දෙක නිසා සිතක්. කර්ණ තුනක් තියෙන එක. ඒ කර්ණ තුන වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒ තියෙන්නේ නුවණින්. එතකොට සම්මාදිට්ඨිය. තේරෙනවද කියන්නේ? එතකොට සම්මාදිට්ඨිය. එතකොට තෘෂ්ණාව දුර්වල කරන්න පුළුවන්. එහෙම නැතුව තණ්හාව දුර්වල කරන්නේ මට රසයි ඒ රස විඳින්නේ මම කියලා ගන්න තාක්කල් තෘෂ්ණාව වැඩෙනවා. ඒතර තෘෂ්ණාව වැඩෙනවා කියන්නේ මිත්‍යා දිට්ඨිය එතන තියෙන්නේ. සම්මා දිට්ඨියක් නැහැ. එයි පුච්චලේ කාරුඩ කරලා පුච්චලේ ඇතුල් කරලා මමත්වයේ තුල ඉඳගෙන තමයි මේ සිතුවිලි හදන්නේ. එතකොට ඒ සිතුවිලි ආසාවෙන් බලවත් වෙනවා. අරමුණ පිළිගන්නවනේ රසයි කියන්නේ. ඒතර ආසාවෙන් බලවත් වෙනවා. ඒක නොලැබෙන තැන ගැටෙනවා. අමනාප වෙනවා. ඒතර නුවණින් සංවර වෙලා නැහැ. ඥාන සංවරය එතන නැහැ. එහෙනම් තෘෂ්ණාව හා දිට්ඨිය, තණ්හා දිට්ඨිය දෙක නසන්නේ ඥාන සංවරයෙන්. කය පහස ඒ දෙක නිසා සිතක්. ඒ දෙක නිසා සිතයි. මේක තමයි ඇත්ත. හැබැයි ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් නොතේරෙන, නොයැටහෙන අයෝනිසෝ මනසිකාර්ය පවත්තන පුච්චලේ. එයා කියන්නේ මට සීතලයි. මට රස්නේ. එහෙමයි යා කියන්නේ. දැන් සීතලයිද එම රස්නේද? එහෙම නැත්නම් ඒ කයයි පහසයි නිසා සිතක්ද? කරුණු තුනක් තියෙනවා එතන. කය, පහස, හා සිත. ඒ කරුණු තුන වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් එයාට නුවණින් සංවර වෙන්න පුළුවන්. එතකොට දිට්ඨිය මිත්‍යා දිට්ඨිය නෙමෙයි සම්මා දිට්ඨිය. එතකොට අර ඇලෙන සිත දුර්වල වෙනවා. මොකද එයා පුච්චලයක් දකින්නේ නැහැ, කෙනෙක් දකින්නේ නැහැ, සත්‍යයක් දකින්නේ. එයා දකින්නේ කරුණු. මනස බාහිර අරමුණු දෙක නිසා සිතක්. සිත බාහිර අරමුණු ඒ දෙක නිසා සිතක්. එහෙනම් යම් කිසි කෙනෙක් තොර දැක්කා හරියාකාරයි. එතකොට එයා නුවණින් සංවරයි. ඥාන සංවරයි. එතන මිත්‍යා දිට්ඨියට වැටෙන්නේ නැහැ, සම්මා දිට්ඨියට වැටෙන්නේ. දැන් එහෙම දකින්න කෙනාට නේද තණ්හාව අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට බලන්න තණ්හාව වැඩෙනවනේ. තෘෂ්ණාව වැඩෙනවා. හයි. මමත්වය තුළ ඉඳගෙන මේ ක්‍රියාවන් නිවැරදිව දකින්නේ නැතුව ඒ ක්‍රියාවන් ඒ විදිහට සිද්ධ වෙන්න ඉඩ දීම තුළ තණ්හාව වැඩෙනවද නැද්ද කියලා බලන්න. තණ්හාවයි දිට්ඨිය දෙකම වැඩෙනවද නැද්ද කියලා බලන්න. දෙකම වැඩෙනවා තණ්හාවයි දිට්ඨියයි. එහෙනම් මේ තණ්හාවයි දිට්ඨියයි නසන්නේ නුවණින්. ඒකට කියනවා ඥාන සංවරය. නුවණින් සංවර වෙන්න ඕන. නුවණින් සංවර වුණොත්
තණ්හාවත් දිට්ඨියත් නියත වශයෙන්ම අයින් කරන්න පුළුවන්. එහෙනම් දැන් වැඩෙනව නේද මේ විදිහට? ඔව්. අය අර ධර්මතා තුන වෙන් කර. ඒතකොට ස්කන්ධ වශයෙන් වෙන් කරන්න බෑ යාට. ආයතන වශයෙන් වෙන් කරන්න බෑ. ධාතු වශයෙන් වෙන් කරන්න බැරි නම් එයා නියත වශයෙන්ම කෙලස් වැඩෙනවා. ඒ වැඩෙන්නේ කෙලස්. ඒතර නියත වශයෙන්ම කෙලස් වැඩෙනවා. ඒ ඇසින් රූපයක් දැකලා අරමුණ පිළිගන්නවා. අරමුණ පිළි අරගෙන ඊට පස්සේ සම්පටිච්ඡන, සම්තිරණ, වත්තපන, චවන. ඊට පස්සේ තදාරම්මන. මමනේ මමත්වය තුළ ඉඳගෙන මගේ කියන සිතුවිල්ල තුළ ඉඳගෙන මගේ කියන සිතුවිල්ල තුළ ඉඳගෙන මට අයිති කියන සිතුවිල්ල තුළ ඉඳගෙන තමයි යාගේ සිතුවිලි පවතින්නේ. ඒකර තණ්හා වැඩෙනවද? මේ දික්කිය වැඩෙනවද? දික්කිය වැඩෙනවා. තෘෂ්ණාව වැඩෙනවා, දික්කිය වැඩෙනවා. ඒතර තණ්හා දික්ටි වැඩෙන්නේ ඒතර නුවණින් සංවර වෙලා නැහැ. ඒතර නුවණින් සංවර වෙලා ඥාන සංවරේ නැහැ. එහෙනම් අතර බලන්න. කොටස් වශයෙන් වෙන් කර ගන්න ඕනේද? ඔව්. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් අනිවාර්යෙන් වෙන් කර ගන්න ඕනේ. ඒ වෙන් කර ගැනීම තුල තමයි තර නාම රූප දෙකක් තියෙන කියලා ඒගලට හරියටම පැහැදිලි පිරිසිදුයි. තොරේ නාම රූප දෙක තුල තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ කියලා හොඳට දකිනවා. වෙන් වශයෙන් කොටස් වශයෙන් දකිනවා. කොටස් වශයෙන් දැක්කහම තෘෂ්ණාව දුර්වල වෙනවා. කල්පනා කරනවා මේ ඇලෙන්නේ ඇයි? පුච්චරෙක් නැහැ, සත්වෙක් නැහැ, ජීවියෙක් නැහැ, කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ කියලා දකින්නවනේ. එතකොට තෘෂ්ණාව දුර්වල වෙනවා. ඒ නැති තාක්කල් ඒකයි කියන්නේ මම මගේ මට අයිති කියලා ගන්න තාක්කල් තණ්හාවත් වැඩිලා දික්කියත් වැඩිලා. එහෙනම් නුවණින් ඥාන සංවරය. ඊගාට තියෙනවා කාන්ති සංවරය කියලා. කාන්ති කියන්නේ ඉවසීම. දැන් ඉවසීම එනකොට මොකද්ද නැති වෙන්නේ? දේශය නැති වෙනවා. දේශය අයින් වෙනවා. දේශය කියන්නේ අකුසල මූලයක්. එහෙනම් අකුසල මූලය නැති කරගන්න නම් මොකද්ද ඕනේ? කාන්ති සංවරය. කාන්ති කියන්නේ ඉවසීම. ඒක හදා ගන්න ඕනේද? නැත්නම් මම මේ කෙටියෙන් කියන්නේ මේක නැත්නම් අති දීර්ඝ විස්තර කරන්න පුළුවන් මේ කෙටියෙන් කියන්නේ. කාන්ති සංවරය. අනිත් එක තමයි විරිය සංවරය. විරිය කියන්නේ වීරිය. ඒක සම වායාම. ඒතර වීරිය සංවර වෙනවා. වීරියෙන් කොහොමද සංවර වෙන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. කාම විතර්ක වලට සිත තුළට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කාම කියන්නේ කැමැති. විතර්ක කියන්නේ කල්පනා කරන. කැමැති දේවල් කල්පනා කිරීමට සිතුවිල්ල එනකොටම සිත අයින් කරනවා නෙක්ඛම්මේ. නික්මීමේ සිතුවිල්ල. ඒකට සමා වායාම ඕනේ. සමා වායාම විතරක් නෙමෙයි. තව ධර්මතා දෙයක් ඕනේ. සතිය හා යෝනිසමනසිකාරය. සතිය හා යෝනිසමනසිකාරය. තර සිහිය මනා නුවණ හා සමා වායාම. මොකද්ද කරන්නේ? අර කැමති දේවල් කල්පනාවට එනකොටම සිතයින් කරනවා. ඒ කියන්නේ කාම විතර්ක වෙනකොට. නෙක්ඛම් විතර්ක. ඒක වීරිය සංවරයෙන් කරන්න. වීරියෙන් කරන්න ඕනේ. වීරිය නැතුව ඒක කරන්න බෑ. ව්‍යාපාද විතර්කය. තරහ සිතුවිල්ල, ක්‍රෝධ සිතුවිල්ල, වෛර සිතුවිල්ල කෙනකොටම අව්‍යාපාදයට හරවන්න. අව්‍යාපාදයට හරවන්න. ඒ වගේම හිංසා විතර්කය. හිංසා. අනුන්ගේ සේවා වෙන සේවා. එහෙම කියනවනේ. ඔවුන්ට එන ගහන්න ඕනේ. අර මේ කියලා එහෙම කියන. එම සිතුවිල්ලක් එනකොටම අවිහිංසා විතර්කයක්. එයි. තමන්ගේ සිත දෝෂය වුණොත් ඒක විපාක විඳින්න වෙන්නේ තමන්ට. අන් අයගේ හිත දෝෂය වුණොත් ඒ අයලගේ ඒ දෝෂය වෙච්ච සිත් වලින් විපාක ඒගොල්ලෝ විඳින්න. ඒ නිසා තමන්ගේ සිත් දෝෂය කරගත්තොත් ඒක විපාක විඳින්න වෙන්නේ තමන්ට. එයි. තමන්ගේ සිතේ හැසිරීම තමයි
ඊගා භවය තීරණය කරන්නේ. තම තමන්ගේ සිත් තුළ හැසිරීම. එහෙනම් අපි හදා ගන්න ඕනේ අනුන්ගේ සිත් නෙමෙයි. අපිට අනුන්ගේ සිත් හදලා වැඩක් වෙන්නේ. ඒගොල්ලන් හදාගන්න ඒගොල්ලන් දැනගන්න ඕනේ. අපි හදා ගන්න ඕනේ තමන් හදා ගන්න ඕනේ තමන්ගේ සිත. එහෙනම් හිංසා විතර්කයක් එනකොට අවිහිංසා විතර්කය. දැන් පැහැදිලිද කියපු? දැන් ඒතකොට සීලෙන් සංවරද ඒතකොට හොඳට. චේතනා සීල, චෛතසික සීල, තර ප්‍රතිමෝක්ෂ සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය. දෙන සංවර වුණාම එතනම තියෙන තණ්හාවයි දික්කයන් අවසන් කළා නම් එතනින්මත් ඉවරයි. නේ? තෘෂ්ණාව සාමලින් අවසන් කරගන්න පුළුවන් නම් එතන මිත්‍යා දිට්ඨිත් නැහැ. ඊට පස්සේම සම්මා දිට්ඨියට එන්න ඕනේ තෘෂ්ණාව අවසන් කරන්න. ඒතකොට එතනින්ම ඉවරයි. දැන් අභිධර්මයේ සඳහන් කරන ආකාරයට මේ සීලය ගැන දේශනා කරන්නේ. හැබැයි අර මම මේ කොට්ටිත හාමුදුරුවෝයි සාරිපුත්ත හාමුදුරුවෝ අතර වෙච්ච සංවාදය මේ රහතන් වහන්සේලා දෙන්නෙක් අතරේ සංවාදයක්. එහෙනම් අපි එතනට යන්න නම් අපේ මනස එතනට අරගෙන යන්න නම් අපි ධර්මයේ මන අවබෝධයක් ඇතුව එතනට යන්න ඕනේ. දැන් අනිත් ඒක කියන්නේ මුලින්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කියන. ඒතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ මොකක්ද? සත්පුජ්‍යල සංඥාව තුල ඉඳගෙන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවද? නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් වෙන් කරගෙන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවද? නිවැරදිව මෙනෙහි කරනවා නම් අනිත්‍ය නිවැරදි වශයෙන් අවබෝධ කරගන්න ඕනේ නම් එයා නියත වශයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බෙදන්නම ඕනේ. බෙදලා බලන්න ඕනේ. ආයතන වශයෙන් බෙදන්න ඕනේ, ධාතු වශයෙන් බෙදන්න ඕනේ. දැන් තවත් බෙදන ක්‍රම මම ගොඩාක් කිව්වා. 28ක් රූප වලට බෙදන්න ඕනේ. දොරවල් 6ක් වශයෙන් බෙදන්න ඕනේ. ద్వාර 6ක් වශයෙන්, අරමුණු 6ක් වශයෙන් බෙදන්න ඕනේ. විඥාන 6ක් වශයෙන් බෙදන්න ඕනේ. ස්පර්ශ 6ක් වශයෙන් බෙදන්න ඕනේ. එතකොට වේදනා 6ක් වශයෙන් බෙදන්න ඕනේ. සංඥා 6ක් වශයෙන්, සංචේතන 6ක් වශයෙන්, තෘෂ්ණා 6ක් වශයෙන්, විතර්ක 6ක්, විචාර 6ක් වශයෙන්, ස්කන්ධ 5ක් වශයෙන්, ආයතන 12ක් වශයෙන්, ධාතු 18ක් වශයෙන්, කුණප කොටස් 32ක් වශයෙන්, එවැගේම ඉන්ද්‍රිය 22ක් වශයෙන්, භව 3ක් වශයෙන්, භව 9ක් වශයෙන්, පටිච්චසමුපාදාංග 12ක් වශයෙන් බෙදනවා. ඒ බෙදලා ඒවා එකින් එක මේ එකක් දෙකක් තුනක් 10ක් 15ක් මෙනෙහි කළාට මේ අනිත්‍ය ලක්ෂණය දර්ශනය වෙන්නේ නැහැ. අනිත්‍යයි. ඇත්ත ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ සියලු දේවල් අනිත්‍යයි. නමුත් ඕක දර්ශනයෙන් ගන්න ඕනේ. ඒක දර්ශනයෙන් ගන්න ඕන එකක්. දර්ශනය කියන්නේ දකින්නවා. දකින්නේ මනසින්. ඒතර මනසින් දකින්න තියෙන්නේ අපේ නාම රූප දෙකක් තුල. එහෙනම් නාම රූප වලට වෙන් කරන්න වෙනවා අනිවාර්යෙන්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සම්මර්ෂණ ඥානෙ. ඊට පස්සේ නාම රූප පරිච්ඡේද ඥානෙ. ඊට පස්සේ තමයි උද්‍යව්‍ය ඥානෙට යන්නේ. නාම රූප දෙකක් වශයෙන් වෙන් කරගන්නවත් බැරුව කොහොමද උද්‍යව්‍ය ඥානෙට යන්නේ? උද්‍යව්‍ය ඥානෙට යන්න බෑ. එහෙනම් නාම රූප වශයෙන් හොඳට වෙන්න ඕන. නාම රූප වශයෙන් වෙන් කරන්න තමයි අද බුදුරජාණන් වහන්සේ මේ විදිහට බෙදන්න කිව්වේ. ඒකට බෙදුවාම අහුවෙන්නේ අපි දේශනා කළ තියෙනවා කරුණු 201ක්. ඒ 201ම විභාග කරන්න, පරීක්ෂා කරන්න. ඒකට තමයි තේරෙනවා එතන තියෙන්නේ නාම රූප දෙකක්. 28ක් රූප ගත්තොත් ඒ රූප 28ම රූප මහ භූත 4 නිසා පවත්නා වූ උපාදාය රූප 24ක්. දොරවල් 6ක් වශයෙන් ගත්තාම 5ක් රූප එකක් නාම. දොරවල් කිව්වේ ద్వාර. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, චිව්වද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. ତර මනෝද්්වාරේ නාම. මනෝද්්වාර කියන්නේ සිත, විඥානය, මනස. මේක නාම. අනිත් දොරවල් පහම රූප. තර බාහිර අරමුණු. බාහිර අරමුණු ගන්න පුළුවන්. පහමාරක් රූප. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ධම්ම කියන එක එකක් රූප අනිත් එක නාම. තර පහමාරක් අරමුණු වලින් පහමාරක් රූප භාගයක් නාම. අරමුණ. විඥාන හයම නාම. ඒතර චක්කු විඥානය අසරෙන් වෙන් කරන්න ඕනේ. එහෙන් රූපයක් දැකලා සිත හට ගන්නකොට මේක නාම ධර්මයක් කියලා අවබෝධ කරගැනීම හැකියාව තියෙනවා. කන ශබ්දය නිසා හට ගන්න සෝත විඥානයට පේන දර්ශනය වෙනවා හොඳට. කන
ශබ්දේ නිසා සිතක් හැදෙන හොඳට තේරෙනවා. හොඳට බලන්න. ඒතර ඒ සිත නන මේ නාම ධර්මයක් කියලා. ඒක ස්පර්ශ වශයෙන් වැටෙනවා, වේදනා වශයෙන් වැටෙනවා, විඥාන වශයෙන්. සමහර අයට දෙකක් ප්‍රබලව වැටෙනවා. හොඳට වැටෙනවා. ඒතර ඒක නාම වශයෙන් වෙන් කර ගැනීම හැකියාව ඕනේ. ඇයි? අපි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නාම රූප දෙකේ. සත්ත්ව පුජ්‍යර සංඥා මේ සම්මුති ලෝකයේ ඔය ගස් ගල් කඳු පර්වත ඇල දොල ගංගා ඕවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කළා මේ නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ අනිත්‍ය දර්ශනය. ඒක ඇහෙන් දකින අනිත්‍ය දර්ශනය. මේ අනිත්‍ය දර්ශනය මනසින් දකින අනිත්‍ය දර්ශනය. අවශ්‍ය වෙන්නේ අනිත්‍ය දර්ශනය මනසින් දැකීම. මනසින් නුවණින්. ඉන්නනම් වෙන් කරන්න ඕනේ. විඥාන හයම නාම ස්පර්ශ හයම නාම ස්පර්ශයක් දැන් ඇහැ පොඩ වහගෙන ඉඳලා එකපාරට අරින්න එතකොට තමයි සෙනෙන් පේන රූපයක් ස්පර්ශ වෙන ආකාරය ස්පර්ශය අහු වෙනවා විඥානය අහු වෙනවා වේදනාව අහු වෙනවා ඒතර වෙන් කරන්න එක නාමක සෙනෙන් වෙන් කරන්න එක නාම දිව රසය බාහිර දෙයක් දිවේ තියෙනකොටම සිතක් හැදෙනවා සෙනෙන් තේරෙනවා විඥානය කටගත්ත එක ඒ ස්පර්ශය ශනේ දැනෙනවා දිවට. ඒතර ස්පර්ශයෙන් අල්ල ගන්න පුළුවන්. විඳීමෙන් අල්ල ගන්න පුළුවන්. විඥාණයෙන් අල්ල ගන්න පුළුවන්. අල්ල ගන්න පුළුවන්. මේ හොඳ සිහියෙන් ඉන්න ඕන. කල්පනාවෙන් ඉන්න ඕන. සිහියෙන් කියන්න ආහාරය දිවේ. ස්පර්ශය දැනෙන්නේ නැද්ද බලන්න? දැනෙනවා. ඒක විඥාණය හට ගන්නවද දැනෙන්නේ නැද්ද බලන්න? දැනෙනවා. වේදනාස් විඳීමේ සිත හැදෙනවා බලන්න. පුළුවන් අල්ල ගන්න. අල්ල ගන්න. ඒතර ස්පර්ශ හයම නාම වේදනා හයම නාම. ඒතර සංඥා හයම නාම. හඳුනගන්නේ සිතෙන්. මේ හයම නාම. සංචේතන හයම නාම. තෘෂ්ණා හයම නාම. ඇලෙන්නේ සිතෙන්. විතර්ක හයම නාම. රූප විතර්ක, ශබ්ද විතර්ක. රූප පිළිබඳව කල්පනා කරන්නේ සිතින්. ශබ්ද පිළිබඳව කල්පනා කරන්නේ සිතින්. ගන්ධ සුවඳ කල්පනා කරන්නේ සිතින්. ඒකට රසය පිළිබඳව කල්පනා කරන්න සිටි. පහස පිළිබඳව කල්පනා කරන්න සිටි. අරමුණු පිළිබඳව කල්පනා කරන්න සිටි. ඒක නාමනේ විතර්ක. රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතර්ක. විචාර හයම නාම. සය බලන්නේ සිටි. හයම නාම. ඒතර ස්කන්ධ පහ ගත්තාම හතරක් නාම එකක් රූප. ස්කන්ධ පහට ගත්තාම රූපස්කන්ධ රූප. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ නාම. ආයතන 12ක් ගත්තොත් ඇස කන නාසය දිව ශරීරය. පහයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහයි 10යි. මනස නාම. මනසින් අරමුණු කරන්නේ රූපයක් අරමුණු කළොත් ඒක රූපයට යනවා. නාමයක් අරමුණු කළොත් නාමය. ඒතර 10 මාරයි. 12න් 10 මාරක් රූප එකමාරක් නාම. හරියට බලන්න. හරියට බලලා හරියට වෙන් කරන්න. එහෙනම් නාම රූප දෙකක් තමයි තියෙන්නේ. අන්න එතකොට තමයි අර දික්ටි ගැලවෙන්නේ. එහෙමයි දික්ටි ගැලවෙන්නේ. නැත්තම් දික්ටි ගලවන්න බෑ. ඒ අනාදිමත් කාලයක් තිස්සේ ආවේ ඔය දික්ටි වලම තමයි යාන්නේ. දික්ටි වල එල්ලිලා ආවේ මනස. දැන් තාමත් ඒ පුරුද්දට යනවා. දැන් ගලවන්නේ බෑ දික්ටි වල. අර ධාතු 18ට බෙදනකොට 10 මාර රූප 7 මාරක් නාම. බලන්න හොඳට බෙදලා වෙන් කළ බලන්න. අර ඉන්ද්‍රිය ධර්මයන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චුවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඒවා රූප. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. ඒවා රූප. තර නාම මෙතන ගන්න නාම ජීවිත ඉන්ද්‍රිය. ඒක නාම. තර සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා. ඔක්කොම නාම. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. ඒවා නාම. මේ විදිහට වෙන් කරන්න. නාම ධර්මය. තර ඉන්ද්‍රිය. තර කොනක කොටස් 32ක් ගත්තාම 32ම රූප. කොනක කොටස් 32ම රූප. තර භව තුනක් ගත්තොත් කාම භව, රූප භව, අරූප භව. අරූප භව නාම, රූප කාම රූප දෙක. නාම රූප දෙකම. අසඤ්ඤතලේ රූප. තර භව 9ට ගත්තත් එහෙමයි. ඒකවෝකාර භව රූප.
චතුෝකාර භව නාම පංචවෝකාර භව නාම රූප දෙකම. සංඤී භව සංඥාවක් තියෙන බව අසංඤී භව නේව සංඤී ඥාසංඤී භව සංඥාවක් තියෙන බව නාම රූප දෙකෙම. අසංඤ කියන්නේ අර අසංඤතාලය. එතන නේව සංඤී ඥාසංඤී සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. වෙන් කරන්නේ නාම රූප වලට. පටිච්චසමුප්පාදේ වෙන් කරන්නේ. අවිද්‍යාව නාම සංස්කාර නාම විඥාන නාම රූප දෙකයි. ආයතන පහක් රූප එකක් නාම. ස්පර්ශ හයම නාම, වේදනා හයම නාම, තණ්හා හයම නාම, උපාදාන හතරම නාම, කර්ම නාම, උපපති භව නාම රූප දෙක හා නාමහා රූප විතරයි. ಜಾති පහල කරන්නේ ඔය විදිහට තමයි පහල කරන්නේ. නාම රූප දෙකම එක නාම ධර්මයන් වශයෙන් නැත්නම් රූප ධර්මයක් වශයෙන් අසඤ්ඤතයි. දැන් ඒක හොඳට පරීක්ෂා කරලා විභාග කරලා වෙන් කරලා අපි නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන එක හරියාකාරව නිසියාකාරව පැහැදිලිව පිරිසිදුව මනසට අවබෝධ වෙන්නම ඕනේ. එතකොට ලේසි අනිත්‍ය වශයෙන් දර්ශනය ගන්න. දැන් ඊට පස්සේ දැන් දර්ශනය ගන්න. ඉතින් ඊට පස්සේ රූපයක් අරගෙන බලනවා මේ රූපයක් කොහොමද හැදෙන්නේ? රූප කියන්නේ මොකද්ද? රූපය අයිතිවාසිකම් කියන්නේ කවුද? කියන කරුණු ඉතින් අපි නුවණින් හොයන්න ඕනේ. දැන් හොයනවා ඊට පස්සේ රූප. රූප කියන්නේ විකාරයට පැමිණීම රූපයයි. ඒතර විකාරයට පැමිණෙන රූපේ නෙමෙයි රූපය කියන්නේ භූතිය හතරට. ඒතර විකාරයට පැමිණෙන්නේ භූතිය. අන්න එතකොට යාට පුජ්‍යල සංඥාව එතන සාමුලින් අයින් වෙනවා. මේ භූතයන්ගේ විකාර ස්වභාවයක් නෙතියි. සතර මහා ධාතුන්ගේ විකාරයක් නෙමෙයි තියෙන්නේ. දැන් විකාරය නේද තියෙන්නේ. විකාර ස්වභාවයක් නෙති. ඇති කරන්නේ විකාරයක්. විකාරයක් ඇති කරලා මනස රවට්ටන. එතකොට යා දකින්න රූපස්කන්ධය දකින්නේ එතකොට අර භූතයන්ගේ විකාර ස්වභාවය. එතකොට තෘෂ්ණාව දුර්වල වෙනවා. දිට්ඨිය පැහැදිලි පිරිසිදුයි. සමාධිට්ඨියට එන්නේ. ඒ රූපයේ ඊට පස්සේ ආයශ වෙනවා. රූපේ කායශ. කියන්නේ සතර මහා ධාතුන්ගේ ආයශ වෙනවා. ඒක කොච්චර කාලයක් පවතිනවද? කොච්චර කාලයක් ඒගොල්ලන්ට රැඳෙන්න පුළුවන්ද? පැවැත්ම කොහොමද ගෙනියන්නේ? ත්‍රිය දකින්න. පැවැත්මට ගෙනියන්න පුළුවන්. පැවැත්මට කාලය පැවැත්මට ඉඩ තියෙන්නේ චිත්තක්ෂණ 17යි. ඒක චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඇතිවනසනේ නැති වෙන. ඇතිවනසනේ නැති වෙන. ඉපදෙනවා බින්දෙනවා. උදේ වේ. අනිච්චවත සංඛාර උපාද වය ධම්මිනෝ කියනවනේ අහලා තියෙනවනේ. පාසකෝලේ දෙනකොට කියන්නේ අනිච්චවත සංඛාර උපාද වය ධම්මිනෝ. උපාද හට ගන්න වය ධම්මිනෝ. ඇති වෙනසනේ නැති උපාද වය. උපජිත්වා නිරුච්ඡanti. උපදිනවා අතුරුදහන්. හට ගන්න ශරණෙන් අතුරුදහන්. උපජිත්වා නිරුච්ඡanti. තේසං උපසමෝසුකේ ස්වභාවය අවබෝධ කිරීම සැපයයි. අන්න අනිත්‍ය ඉපද බින්දිනවා. ඇතිව නැති වෙනවා. එහෙම නැතුව මේ තියෙන දැන් ඇහැන පොඩ්ඩක් පෙනීම අඩු යනවා. මේක අනිත්‍යනේ. ඒ අනිත්‍ය නිවන් දකින්න ප්‍රමාණවත් වෙන්නේ. කන ටිකක් ඇහෙනවා ඔකම අනිත්‍යයිනේ. නෑ ඒකත් අනිත්‍ය තමයි. හැබැයි ඒක නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය. නාම රූප දෙකේ අනිත්‍ය. ඒතර සතර මහා ධාතුන්ගේ අනිත්‍ය තමයි දකින්න ඕනේ. ඒතර සතර මහා ධාතුන්ගේ අනිත්‍ය දකිනකොට නිකම්ම ඥානයක් එක්කනේ ඉන්නේ. මොකක්ද? උදේවැය ඥානෙ. උදේවැය ඥානයත් එක්ක ඉන්නේ. ඒතර අර පංච උපාදානස්කන්ධයට යන්නේ. උපාදාන කරන්නේ. දැන් මේකේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ එවැත්නි පංච උපාදානස්කන්ධේ. ඒතර ඒකයි බලන්න ඕනේ අනිත්‍ය වශයෙන්. ඒතර දැන් පුච්චලේ අනිත්‍ය වශයෙන් බලන්න කියන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න කියන්නේ. දුක් වශයෙන් බලන්න කියන්නේ. රෝග වශයෙන් බලන්න කියන්නේ. Tamange නොවන්නක් වශයෙන් බලන්න කියන්නේ. නැසෙන දෙයක් වශයෙන් බලන්න. ශුන්‍ය දෙයක් වශයෙන් බලන්න කියන්නේ. අනාත්ම වශයෙන් බලන්න කියන්නේ පංච උපාදානස්කන්ධය. හරි? තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් නේ. පෘථග්ජන පුච්චලයට. පෘථග්ජන පුච්චලයටනේ පංච උපාදානෙ තියෙන්නේ. පහ උපාදාන කරන් ඉන්නේ පෘථග්ජන පුච්චලය. ඇයි
එයාට අනිත්‍ය දර්ශනය අවබෝධ වෙලා නැහැ. අනිත්‍ය දකින්නේ නැහැ. ඒ අනිත්‍ය දකින්න ඕනේ නාම රූප දෙකේනේ. නාම රූප දෙකේ අනිත්‍ය දකින්න ඕනේ. එහෙනම් නාම රූප දෙකේ අනිත්‍ය දකින්න නම් නාම රූප වෙන් කරගන්න ඕනේ. නාම කොච්චරක් තියනවද රූප කොච්චරක් තියෙනවද? දැන් එතකොට සතර මහා ධාතු ඉපද බිඳිනවා. අන්න දැක්කා. මනසින් දැක්කේ. එතකොට දැන් ඒ ඉපද බිඳිනව වෙනුවට හැදෙන බවක් දකින්නවනේ. ඒතර හැදෙන්න නැවත නැවත හැදෙන ආකාරයක් දකින්නවනේ. ඒ කොහොමද? නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක ආධාරේ කර්ම හා චිත්ත නාම ධර්ම දෙකක් සීත උෂ්ණ හා ආහාර රූප ධර්ම දෙකක්. ඒ ආධාරයෙන් නැවත නැවත ප්‍රත්‍ය වෙන බව දකින්නවා. උදව් කරන, උපකාර කරන, පිහිට වෙන බව යා නිරන්තරයෙන් දකින්නවා. ඉතින් ඒ දැකීම තුළ යාට මොකද්ද? මනසේ අනුගත වෙන්නේ, මනසේ ස්ථාවර වෙන්නේ, දර්ශනය පැහැදිලි වෙන්නේ නිට්ටයද අනිත්‍යද? අන්නේ අනිත්‍යයි ඕනේ. අන්නේ අනිත්‍ය දර්ශනයයි ඕනේ. ඇතිව නැති වෙන බව දකින්න ඕනේ. හට ගන්න ශනේ බිඳෙන බව දකින්න ඕනේ. බිඳෙන ශනේ හට ගන්න බව දකින්න ඕනේ. ආයි හට ගන්න ශනේ බිඳෙන බව දකින්න ඕනේ. ඇතිවන ශනේ නැති වෙන බව දකින්න ඕනේ. නැතිවන ශනේ ඇතිවන බව දකින්න ඕනේ. ආයි ඇතිවන ශනේ නැති වෙන බව දකින්න ඕනේ. ඒක දකින්නේ මනස. දැන් රූපස්කන්ධය දැන් එහෙම නෙමෙයිද තියෙන්නේ? දේශනා කරනවා සාරිපුත්ත හාමුදුරුවෝ ඇවත්නි. එහෙනම් අනිත්‍ය වශයෙන් දකින්න. ඒතර සිත කොහොමද දකින්නේ? මේ මෙනෙහි කරපු සිත. අපි කියමු කෙස් කියන එක අරගෙන මෙනෙහි කරනකොටම කෙස් කියන සතර මහා ධාතුනුත් ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒ මෙනෙහි කරපු සිතත් ඒ ශණයෙම ඇති වෙලා නැති වෙලා ඉවරයි. ලොම් මෙනෙහි කරන්නේ වෙන සිතකින්. ඒ සිත ලොම් මෙනෙහි කරනකොටම ලොම් කියන ඒ සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැති වෙලා ඇතිව නැති වෙලා ඉවරයි. මෙනෙහි කරපු සිතත් ශණයෙන් ඇති වෙලා නැති වෙලා ඉවරයි. සතර මහා ධාතුන්ට චිත්තක්ෂණ 17යි. නාමයට එක චිත්තක්ෂණේ. ශණයෙන් ඇතිව නැති වෙලා ඉවරයි. නිය කියලා හිතනකොටම ඇතිව නැති වෙලා ඉවරයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව මෙනෙහි කරපු සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඊගව සිතින් තමයි අනිත් එක මෙනෙහි කරන්නේ. දත් කියන එක මෙනෙහි කරන්න තියෙන්නේ. ඒතකොට ඒක වෙනම රූපයක්, වෙනම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ මෙනෙහි කරන සිත වෙන සිතක්. හරි. අර කෙස් කියලා මෙනෙහි කරපු සිත ඒකම එතනම ඇති වෙලා නැති වෙලා ඉවරයි. ලොම් කියලා මෙනෙහි කරපු සිත ඒකම ඇති වෙලා නැති වෙලා ඉවරයි. නිය කියලා මෙනෙහි කරපු සිත එතනම එහෙමම ඇතිලා නැති වෙලා ඉවරයි. දත් කියලා මෙනෙහි කරනකොටම ඒ සිතත් එතනම ඇතිලා නැති වෙලා ඉවරයි. අන්න ඒක දකින්න ඕනේ. එතකොට මොකද්ද දර්ශනය වෙන්නේ? මොකද්ද පේන්නේ? මොකද්ද හිතෙන්නේ? බලන් ඉස්සලා නැති වෙන බව දකින්නනේ. බලන් ඉස්සලා නැති වෙන බව. අන්න අනිත්‍ය. අන්න අනිත්‍ය. හට ගන්න ශනේ බිඳෙන ශනේ හට ගන්න. ඒතර බිඳෙනසනේ හටගන්නේ අර ධර්මතා හතරක් සිත තුළ තියෙන්න ඕනේ. මොකද්ද? නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කම්ම චිත්ත ඍතු ආහාර. ඒකත් සිත තුළ හොඳට සටහන් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් මේ ඇතිව නැති වෙනවා. ඒතකොට ඇතිව නැති වෙනවා. නැති වෙනසනේ ඇති වෙන බව දකින්න. ආයි ඒ ඇති වෙනසනේ ආයි නැති වෙනවා. ආයි නැති වෙනසනේ ඇති වෙන බව දකින්නත් එපේ. ඒතකොට නැති වෙනසනේ ආයි ඇති වෙන බව දකින්න නම් අර ධර්මතා හතරත් නිරන්තරයෙන්ම සිත තියෙන්න ඕනේ. ඒතකොට ඒ ධර්මතා හතර මෙනෙහි කරන සිතකෝ. ඒකත් ඒෂණයෙම ඇතිව නැති ඉවරයි. දැන් එතකොට නිත්‍ය අනිත්‍ය. එතකොට දර්ශනය වෙන්නේ මොකද්ද? එතකොට දර්ශනය වෙන්නේ නාම රූප දෙක අනිත්‍ය. ඇතිව නැති වෙනවා. ඒ සිතත්. පළවෙනි සිත දෙවෙනි සිතෙන් විදර්ශනා කරන්න. දෙවෙනි සිත තුන්වෙනි සිතෙන් විදර්ශනා කරන්න. තුන්වෙනි සිත හතරවෙනි සිතෙන් විදර්ශනා කරන්න. හදනකොට ඒකත් නැති වෙලා ඉවරයි. ඒ විදර්ශනා කරන්න හදනකොට ඒ සිතත් ඇති වෙලා නැති වෙලා ඉවරයි. අන්න දර්ශනය. ඒ දර්ශනය ඒතකොට නාම රූප දෙකේ. ඒ නාම රූප දෙකේ දර්ශනය අනිත්‍ය වශයෙන් දකින්න. දැන් ඒතකොට දුක් වශයෙන් කොහොමද බලන්නේ?
දුක් වශයෙන් බලන්න ඉතින් නාම රූප දෙක ගලවන්න මේ ගලපන්නකො පටිච්ච සමුප්පාදේ. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් හම්බුණා. ලැබිලා තියෙනවා. මොනවද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. ඊටර්ශනික මරණයත් අතර දැන් සිටේ පළපදියම් වෙලානේ තියෙන්නේ. මරණ දුක්ඛ, ශෝක දුක්ඛ, නැතිවීම නිසා ශෝක, කනගාටු දුක්ඛ, හැඬීම් වැළපී, ප්‍රියන්ගෙන් වෙන්නේ, අප්‍රියන් එක්වි, කැමැති දෑ නොලැබී, කැමැති දේවල් ලැබී. ඔතනද දැම්මේ නාම රූප දෙකේ ක්‍රියාව. පටන් ගත්ත තැනට ගියා සිත අරන් ගියා. පටන් ගත්තේ මවගේ ගර්භාෂයට ඇතුල් වෙච්ච තැන. නාම රූප දෙක පටන් ගත්තා. ආයතන. તો නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. එතකොට නාම රූප දෙකක නේද මේ යන්නේ? ප්‍රවෘත්තිය පැවැත්ම. ඒතර අපි දන්නවා දැන් එතකොට දැන් දුකයි. දැන් නාම රූප දෙක තුල නේද දුක තියෙන්නේ? එහෙනම් නාම රූප දෙකේ හැදෙන හේතු බැලුවේ ගාවට. ਪਰ හේතු වලට කාලය බලලා අනිත්‍ය හදා ගන්න පුළුවන්. ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයට හේතුව සංස්කාරයි. සංස්කාරයට හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි. ආශ්‍රව කිව්වේ චන්දරාගයයි. චන්දරාගය කිව්වේ තෘෂ්ණාවයි. එතකොට සමුදාය සත්‍යයි. අර ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ සත්‍යයි. දැන් නිරෝධාර සත්‍ය එහෙනම් ආශ්‍රව ප්‍රහීන නිරෝධාර සත්‍යයි. හේතු අයින් කරා. ඒතර අයින් කරන්න එහෙනම් ආශ්‍රව කියන ධර්මතාවය සිතේ ඇති වෙන සිතුවිල්ලක් විතරයි. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. අනිත්‍යයි. ආශ්‍රවත් අනිත්‍යයි. ආශ්‍රව ප්‍රවැත්වීම දුක්. ඒ ආශ්‍රවෙන්දනේ අවිද්‍යාව. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ඒතර අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාර ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. ඒතර දුක්නේ. ඒකට විඥානේ නාම රූපයන්ට ප්‍රත්‍යයයි. නාම රූප සලආයතනයන්ට ප්‍රත්‍යයයි. ඒතර දුකක ප්‍රවෘත්තියක් පැවැත්මක් නේද තියෙන්නේ? දුකක ප්‍රවෘත්තියට පැවැත්මක් තියෙන්නේ. ඒතර ආශ්‍රව එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ආශ්‍රව කියන එක අර සිතේ නැති වෙන්නේ. ඒක ඉස්සලා දැක්කනේ. අර මෙනෙහි කරන රූපයක් කරන් මෙනෙහි කරලා මෙනෙහි කරපු සිත බලනකොට ඒ සිත ඇතිලා නැතිල ඉවරයි. එතකොට ඒක අනිත්‍ය දැන් පැහැදිලිනේ හොඳට. එහෙනම් ආශ්‍රව කියන ධර්මතාවයන් සිතත් එක්ක සම්බන්ධ නිසා සිතත් එක්කනේ හටගන්නේ සිත තුල හටගන්නේ. ඒතකොට එහෙනම් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වුණාට අවිද්‍යාවට ප්‍රත්‍යය. ඒ චිත්තක්ෂණය තුළ අවිද්‍යාවට ප්‍රත්‍යය. අවිද්‍යාවත් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන්නේ මේ ධර්මතා දෙකටම ප්‍රත්‍ය වෙලා. සංස්කාර වලටත් ප්‍රත්‍යයයි, ආශ්‍රව වලටත් ප්‍රත්‍යයයි. ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසාමයි ආශ්‍රව. එහෙනම් මේ අවිද්‍යාව කියන ධර්මතාවය ආශ්‍රව වලටත් ප්‍රත්‍යයයි, සංස්කාරයන්ටත් ප්‍රත්‍යයයි. ඒ නිසා තමයි මේ අවිද්‍යාවෙන් පටන් ගන්න තියෙන්නේ. අවිද්‍යාවට හේතු ආශ්‍රව පෙන්වුවට අවිද්‍යාවෙන් පටන් ගත්තේ තථාගතයන් වහන්සේ මේ දෙකටම ප්‍රත්‍ය නිසා. සංස්කාරයන්ටත් ප්‍රත්‍යයයි. ආශ්‍රව වලටත් ප්‍රත්‍යයයි. එයි අවිද්‍යාව සිත තුළ තියෙන පුච්චලය තමයි ආශ්‍රව කියන්නේ. ආශ්‍රව සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ තුළ ඉන්නේ අවිද්‍යාවයි. එහෙනම් එතකොට අවිද්‍යාව කියන එක මේ ධර්මතා දෙකටම ප්‍රත්‍යයයි. හැබැයි එක චිත්තක්ෂණයයි. හට ගන්න ශරණෙන් නැති වෙනවා. එක චිත්තක්ෂණයයි. ඒක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒක දුක් කියන්නේ. ඒක ආශ්‍රව ක්‍රියාත්මක වෙච්ච තැන දුක පටන් ගන්නනේ. දැක්කනේ සමුදාය සත්‍ය. චන්ද රාගය අවිද්‍යාවට හේතුව ආශ්‍රව. සංස්කාරයන්ට හේතුව අවිද්‍යාව. විඥාණයට හේතුව සංස්කාර. නාම රූප දෙකට හේතුව විඥානය. ආයතන වලට හේතුව නාම රූප. ස්පර්ශ වලට හේතුව ආයතන.
වේදනාවට හේතුව ස්පර්ශය. තෘෂ්ණාවට හේතුව විඳීම වින්දනය. උපාදානයට හේතුව තණ්හාව. කර්ම භවයට හේතුව උපාදානයි. උප්පත්ති භවයට හේතුව කර්ම භවයයි. ජාතියට හේතුව උප්පත්ති භවයයි. ජරා මරණ වලට හේතුව ජාතියයි. හරිද එතකොට? හේතුඵල. ඒතර චිත්තක්ෂණයයි නේද? එක චිත්තක්ෂණය. ඒතකොට නිට්ටයද අනිත්‍යද? අන්න අනිත්‍ය අවබෝධ කරගන්න ඕන තැන. අනිත්‍ය වටහා ගන්න ඕන තැන. ඇති වෙන සැනෙන් නැති වෙනවා කියන්නේ ඒකයි. නැති වෙන සැනෙන් ඇති වෙනවා. ඒතකොට ආශ්‍රව එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව ඒ චිත්තක්ෂණයෙන් ඒ ප්‍රත්‍යයෙන් ආශ්‍රව ප්‍රත්‍යයෙන් උපදින අවිද්‍යාව එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ධර්මතා දෙකටම ප්‍රත්‍යයයි. මොකටද? සංස්කාර හා ආශ්‍රව වලට. දෙකටම ප්‍රත්‍යයයි. එක චිත්තක්ෂණයයි. තේරෙනවද? දැන් අර සංස්කාර වලට රැඳෙන්න බෑ. ඒක සිතුවිල්ලක් විතරයි. දරයා එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි අවිද්‍යාවගේ ඵලයක්. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන. මේ නූපදීමෙන් මේ නූපදී. ඒතර ආශ්‍රව නූපදීමෙන් අවිද්‍යාව නූපදී. ආශ්‍රව ඉපදීමෙන් අවිද්‍යාව උපදී. ආශ්‍රව ඇති කල්ලි අවිද්‍යාව ඇත. ආශ්‍රව නැති කල්ලි අවිද්‍යාව නැත. එහෙනම් අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නූපදීමෙන් සංස්කාර නූපදී. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. එතකොට අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. හරිද? එතකොට සංස්කාර අවිද්‍යාවගේ ඵලයක්. හැබැයි චිත්තක්ෂණේ. ඒක චිත්තක්ෂණයෙන් අනිරුද්ධයි. හැබැයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. ඒතර සංස්කාර ඇති කල්ලි ප්‍රතිසන්දි විඥාණය ඇත. සංස්කාර නැති කල්ලි ප්‍රතිසන්දි විඥාණය නැත. සංස්කාර උපදීමෙන් ප්‍රතිසන්දි විඥාණය උපදී. සංස්කාර නූපදීමෙන් ප්‍රතිසන්දි විඥාණය නූපදී. චිත්තක්ෂණ. මේක චිත්තක්ෂණ නේද ගත වෙන්නේ? ආශ්‍රව අවිද්‍යා සංකාර විඥාන. චිත්තක්ෂණ හතරයි. නිත්‍යද අනිත්‍යද? ඒක චිත්තක්ෂණයක් ඇති වෙලා නැති වෙන්න තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි. එක චිත්තක්ෂණයකට. ඒකට චිත්තක්ෂණ හතරක් කියන්නේ ඒ තත්පරයක්වත් නැහෙනි. අනිත්‍යයි. ඒකට හටගත්තේ දුක්. ඒක සාරිපුත්ත හාමුදුරුවෝ කියන මේ ආකාරයට මෙනෙහි කරනවා නම් සෝවාන් ඵලය ලැබෙනවමයි. දුක් වශයෙන්. ඒතර දැන් දුකක්ද හටගත්තේ? ආශ්‍රව පවත්වන්න ගිහිල්ලා මොකක්ද හටගත්තේ? ගිහිල්ලා එන්න කොවටයක් 12 පස් රවුමෙන් ගිහින් එන්න. සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන යන්න වටේ. මොකද්ද? ගිහිල්ලා නවතින කොහෙද දැන් නවත්තලා දාලා තියෙන්නේ? විපාක ටික දාලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. දැන් හදලා දාලා තියෙනවා. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස. දැන් හැදුවේ දුක්ද? ඔව්. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඒතර දුක් වශයෙන් මෙනෙහි කරන්න ඕන. ඒතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. ඒතර දැන් විඥානේ උපදීමෙන් නාම රූප උපදී. විඥානේ නූපදීමෙන් නාම රූප නූපදී. විඥානේ ඇති කල්ලි නාම රූප ඇත. විඥානේ නැති කල්ලි නාම රූප නැත. ඒතර අවසන් වෙන්නේ මොනවද? දුක්. පවතින්නේ මොනවද? දුක්. එයි. ජාතිපච්ච ජරා මරණ. එන පැවැත්ම තුල දුක්, නැවැත්ම තුල දුකෙන් නිදහස්. ඉතින් මේ එච්චර මේ යන්න එපා මේ ඔළුව විකාර කරගන්න යන්න ඕනේ. මේ ගලපන්න මේකින් එකට. අයියෝ මේක හරි අමාරු කාර්යයක් මේක අම්මෝ කොහොමද තේරුම් ගන්න මේක හරි ගැඹුරුයි අම්මෝ අපිට නම් තේරෙන්නේ නැහැ මේ බලන්න පරීක්ෂා කරන්න විභාග කරන්න මොකද්ද මේ වෙන්නේ එතකොට මේ ධර්මතා ටික ඊටාම නිවැරදිව පැහැදිලිවම පේනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන්
තමන්ගේ නොවන්නක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් ශුන්‍ය දෙයක් වශයෙන් අනාත්ම වශයෙන් හිතනවාද මේ ආකාරයට මෙනෙහි කළොත් සෝවන් ඵලෙ ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙනවා. හේතුඵල ලස්සනට දකින්නමනේ. ඒතර අනිත්‍ය වශයෙන් දකින්නේ. දුක් වශයෙන් දකින්නේ. රෝග වශයෙන් දකින්නේ. දැන් රෝග නෙමෙයිද තියෙන්නේ? දැන් මේ ශරීරයේම තියෙන රෝග නෙමෙයිද? අපි හැමදාමත් කියනවා. විශේෂ ඉඳලා කකුලේ මාපට ඇඟිල්ල නියපොත්ත දක්වා අසනීපයක් හැදෙන්නේ නැති තරක් කියන්නේ. කොතනද මේ තැනනම් අසනීපයක් කවදාවත් හැදෙන්නේ නැහැ කියන්නේ? කොතනද තියෙන්නේ? නෑනේ. එහෙනම් මේක දකින්න ඕනේ. රෝගයක් වශයෙන් නෙමෙයි දකින්න ඕනේ. ඒතර දුක් වශයෙන් නෙමෙයි දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් නෙමෙයි දකින්න ඕනේ. ඒතර තණ්හාව උපදීමේ අදහස තණ්හාවට නෑ. වේදනාව තණ්හාව උපදවන්නෙත් නෑ. හැබැයි වේදනාව ඇති කල්ලි තණ්හාව ඇත. වේදනාව නැති කල්ලි තණ්හාව නැත. වේදනාව උපදීමෙන් තණ්හාව උපදී. වේදනාව නූපදීමෙන් තණ්හාව නූපදී. එහෙනම් ඒතර වේදනාවට අවශ්‍ය කොච්චරද? එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. හැබැයි තෘෂ්ණාවට ප්‍රත්‍යයයි. ඒතර තෘෂ්ණාවට එයාටත් එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයෙන් ඉපද බින්දිනවා. ඔය උපාදානයට ප්‍රත්‍යයයි. උපාදානයට ප්‍රත්‍යයයි. ඒතර තණ්හාව ඇති කල්ලි උපාදානය ඇත. තණ්හාව නැති කල්ලි උපාදානය නැත. තණ්හාව උපදීමෙන් උපාදානය උපදී. තෘෂ්ණාව නූපදීමෙන් උපාදානය නූපදී. ඒතර අනිත්‍ය වශයෙන් දර්ශනය දුක් වශයෙන් ඒතර තමන්ගේ නවන්නක් වශයෙන් තමන්ගේ නෙමෙයි. දැන් නාමය තමන්ගේද රූපය තමන්ගේද? ඒතර තමන්ගේ ඒතර සාරිපුත්ත හාමුදුරුවෝ මෙතනදී කියන්නේ තමන්ගේ නවන්නක් වශයෙන් මෙනෙහි කරන්න ඕන බලන්න ඕන. තමන්ගේ මොනවද දැන් තියෙන්නේ? දැන් නාම රූප දෙකෙන් තමන්ගේ කියලා අයින් කරගන්න පුළුවන් මොකද්ද තියෙන්නේ? තියනවද එහෙම? තමන්ගේ කියලා අයින් කරගන්න. එකක්වත් තමන්ගේ නෙමෙයි. එතකොට එහෙනම් ගෙදර ඉන්නයි තමන්ගේ. වැරදිනේ. මේකවත් තමන්ගේ නෙවෙයි නම් වෙන බාහිර එකක් ඔය තමන්ගේ වෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහවත් තමන්ගේ නවන්නක් වශයෙන් දකින්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පැහැදිලිවම. එහෙනම් මේකත් තමන්ගේ නවන්නක් නම් බාහිර මේ කවුද තමන්ගේ? කොයි එකනද තමන්ගේ? හැබැයි මගේ. මට අයිති. මගේ තමයි. ඔක මේ කොච්චර කිව්වත් අපි දන්න හෙටත් ඕක තමයි තියෙන්නේ. ලබන සතියෙත් ඉතින් මම වාඩි වෙන්න කමන්නේ මොනවද? මම යනකොට කොහොම යනකොට කොයි විදිහට හරි අවබෝධ වෙන්නේ. ඔව්. තමන්ගේ නොවන්න ඇත්ත වශයෙන්ම තමන්ගේ මේක ගන්න බෑ. තමන්ගේ කියලා මොනවද ගන්න? මේ ඇති කල්ලි මේ ඇත. සලආයතන ඇති කල්ලි ස්පර්ශය ඇත. සලආයතන නැති කල්ලි ස්පර්ශය නැත. සලආයතන වලට පහකට චිත්තක්ෂණ 17යි එකකට චිත්තක්ෂණය. ඇති වෙනසනේ නැති වෙනවා. හැබැයි ස්පර්ශයට ප්‍රත්‍යයයි. ඒතර ස්පර්ශයට තියනවාද උපදීමේ අදහසක්? නෑ. ඒතර ආයතන ස්පර්ශ උපදවනවද? ඒත් නෑ. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. ඒතර චිත්තක්ෂණ 17ක් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැතිව. අනිත්‍යයි. පැවැත්ම දුක්. සලආයතන පච්චය පස්ස. පස්ස පච්චය වේදනා. ඒතර පැවැත්ම දුක්. ඒතර තමන්ගේ වශයෙන්ද? ඒතර රෝග දැන් රෝග නෙමෙයිද මේකේ තියෙන්නේ? වේදනාවෙත් රෝග තියෙන්නේ, සංඥාවෙත් රෝග, සංස්කාරයන්ගෙත් රෝග, විඥානෙත් රෝග තියෙන්නේ. රූපස්කන්ධෙත් රෝග. දැන් අපි කතා කරන්නේ මේ රූපස්කන්ධේ විතරක් රෝග කියලා නේ. වේදනාස්කන්ධෙත් තියෙන රෝග. ඇයි? තමන්ට උවමනා විදියට විඳින්න බැරි නම් ඒක ලෙඩක් නේ. එහෙන් තමන්ට ඕන ආකාරයට විඳින්න බැරි වුණොත් ඒක ලෙඩක් නෙමෙයිද? ඉතින් වේදනාව ලෙඩක් නේ. රෝගයක්. කනෙන් තමන්ට ඕන විදියට විඳින්න නැත්තම් ඉතින් ඒක ලෙඩක් නේ.
දෙකනේ ගැටෙන්නේ. රණ්ඩු වෙන්නේ. රණ්ඩු සරුවල් වෙන්නේ. ගහ බැන ගන්න. වාද විවාද වෙන්නේ. ලෙඩේ සනීප කරගන්න. එහෙනම් ඒකත් ලෙඩක් නේද වේදනාවක්? අනිවාර්යයෙන්. නාසයෙන් ගන්ධය හරියට ආග්‍රහණය කරගන්න බැරුණොත් ඒකත් ලෙඩක්. රසය හරියට විඳින්න බැරි වුණොත් ඒකත් ලෙඩක්. පහස හරියට ලබන්න බැරි වුණොත් ඒකත් ලෙඩක්. නැද්ද? මනසින් අරමුණ හරියට අරමුණ ඉටුුන්නේ නැත්නම් ඒකත් ලෙඩක්. ඉතින් වේදනාව ලෙඩක්. මේ ශරීරේ විතරද ලෙඩක් නේ? රූපස්කන්ධේ විතරද ලෙඩ? නෑ. මනස ලෙඩ වුණාම ඊටදී අමාරුයි. සංඥාවත් ලෙඩක්. හරි. හඳුනා ගන්න තියන දේ විකෘති වෙලා තිබ්බොත්. ඒ කියන්නේ රූපය ලස්සනට තියෙනවනේ සංඥාව හොඳින් ගන්න පුළුවන්. අලංකාර රූපය මනරම් ලස්සන දැකුම් කළු විදියට තියෙනවා. ඒ රූපය දුර්වර්ණ විකෘති වුණාම මොකද වෙන්නේ? ඉතින් ලෙඩක් නේ. ශබ්දය හරියට ඇහුන්නේ නැත්තම් ශබ්ද සංඥා හරියට ඇහුනොත් ලෙඩේ හොඳයි. හරියට අහගන්න බැරුණා ඒකල් ලෙඩක්. සුවඳ හරියට ආග්‍රහණය කරන්න බැරි වුණා ඒකල් ලෙඩක්. රසය හරියට හඳුනා ගන්න බැරි වුණා ඒකල් ලෙඩක්. පහස හරියට හඳුනා ගන්න බැරි වුණා පොට්ටබ්බ සංඥා ඒකල් ලෙඩක්. අරමුණ හරියට හඳුනා ගන්න බැරි වුණා ඒකල් ලෙඩක්. මම මේ හොයනවා තාම මෙච්චර වෙලා හැබැයි තාම හම්බුන්නේ නැහැ නේ. දැන් ලෙඩක් නේද? සංඥාවල් ලෙඩක්. ඒක සංස්කාරය ඒක ඔක්කොටම වැඩි ලෙඩක්. හරි? අකුසල සංස්කාරේ ගිහින් දාන പ്രേත ලෝකෙට. නිරයට දාන තිරිසන් ලෝකෙට දාන. ලෙඩක් නෙමෙයි. දැන් මේ මනුස්ස ලෝකෙට දාලා නෙමෙයි ලෙඩේ දැන් ටිකක් හරි අඳුරගෙන තියෙන්නේ. තරමක් හරි තේරෙනවා දැන් මනුස්ස ලෝකෙට මේක දාපු දෙයක්. සංස්කාරයන්ගේ ඵලයක් වශයෙන්. ඒතර විඥානය ලෙඩක් නෙමෙයි. විඥානය ලෙඩක්. එයි. ඇස රූප නිසා හරියට විඥානය උපදව ගන්න බැරි වුණා. ලෙඩක්. එතකොට රූපය හොඳට ලං කරලා බලලා හොඳට රූපය හඳුනා ගන්න පුළුවන් වුණොත් ලෙඩක් නැහැ. ඒක නැත්තම් ලෙඩ. චක්කු විඥානය ලෙඩක්. හරියට විඥානය හටගත්තේ නැත්නම්. සෝත විඥානය හරියට හටගත්තේ නැත්නම් ඒක ලෙඩක්. හරියට ඕනේ. මිහිරි ශබ්ද හොඳට මිහිරිව තියෙන්න ඕන ළඟින් හොඳට ඇහෙන්න ඕන. එතකොට හරි ලෙඩේ හොඳයි. නැත්තම් ලෙඩන්නේ. ඉතින් විඥානය ලෙඩන්නේ. ගාන විඥානය ලෙඩක්. ඒ සුවඳ පිළිබඳව හරියටම විඥාණයෙන් දැනගන්න බැරි වුණා ලෙඩක්. අරමුණ දැනගන්නේ විඥාණයෙන්. රසය පිළිබඳව හරියට විඥාණයෙන් දැනගන්න බැරි වුණා ලෙඩක්. පහස හරියට විඥාණයෙන් දැනගන්න බැරි වුණොත් ලෙඩක්. මනසින් අරමුණ හරියට ගන්න බැරි වුණොත් මනෝ විඥාණය හදා ගන්න බැරි වුණොත් ලෙඩක්. නැත්නම් පහම ලෙඩද? අපි හිතන්නේ මේ රූපස්කන්ධේ විතරනේ ලෙඩ තියෙන්නේ කියලා. නෑ බුදුරජාණන් වහන්සේ ඔය පහම ලෙඩ. ලෙඩ නේද පහම දැන්. දැන් පෙන්වන්නේ පහම කොහොමද ලෙඩ වෙන්නේ කියලා. අන රෝග වශයෙන් ତොර සාරිපුත්ත හාමුදුරුවෝ කියන මේ රෝග වශයෙන් බලන්න. මෙනෙහි කරන්න රෝග වශයෙන්. ඒතර දැන් මේ එකක්වත් Tamange හේතුඵලද? රායි කියන කොට්ටිත හාමුදුරන්ට Tamange නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. මේකක්වත් Tamange නන් නෙමෙයි. හේතුඵල හේතු ප්‍රත්‍යයට අනුවයි. උපකාරයට අනුවයි පැවැත්ම. තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ මේ නාම රූප දෙක. ඒත් තමාගේ වශයෙන් පවතින දෙයට ආත්ම කියනවා. ඒත් තමාගේ වශයෙන් පවත්වන්න බෑ අනාත්මයි. නාම රූප දෙක තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව අවබෝධ වුණොත් විතරයි ආත්ම දිග්ගයන් වෙන්නේ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ නාම රූප දෙක. ප්‍රත්‍යයට අනුවයි. එහෙනම් තමන්ගේ වශයෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් දකින්න කියනවා. ඊට පස්සේ නැසෙන දෙයක් වශයෙන් දකින්න කියනවා. ඒ කියන්නේ බංග ඥානය. දැන් හට ගන්න සනේ බින්දෙනවා. බින්දෙන සනේ හට ගන්න සනේ බින්දෙනවා. ඇතිවන සනේ නැති වෙනවා නැතිවන සනේ ඇති වෙනවා. මේකයි මම කිව්ව අර තොරණක ලයිට් කොහොමද අතිශය වේගෙන් නිවෙනපත් වෙනවා ඊටත් වඩා වේගවත් මේ නාම රූප දෙකේ වේගය ඊටත් වඩා අතිශය වේගවත් නැසෙන දෙයක් වශයෙන් ඇතිවන සනේ නැසෙන අය හදන්න හේතුවක් ඕනේ හේතුවෙන් හදන්න ඕනේ හැබැයි
රැඳෙන්න බෑ. හැදෙන ශනේ නැති වෙනවා. අන්න භංග ඥානය. ඒතොර නැසෙන්නක් වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ඒතොර බලන්න. ඒතොර නැසෙන දෙයක් සෑම දෙයක්ම නැසෙන වශයෙන් මෙනෙහි කරනකොට මොකද්ද දකින්නේ? ශුන්‍යතාවය. ශුන්‍යයි කියලා දකින්නේ. හිස් ගත යුතු දෙයක් නේ. හොඳට ඔය සියලුම දේවල් නැසෙන දෙයක් හැටියට හොඳට මෙනෙහි කරන්න. මේ නාම රූප දෙකම හට ගන්න සැනෙන් නැති වෙනවා, නැති වෙන සැනෙන් හට ගන්නවා, හට ගන්න සැනෙන් නැති වෙනවා. උපදින සැනෙන් බිඳෙනවා, බිඳෙන සැනෙන් උපදිනවා, උපදින සැනෙන් බිඳෙනවා. දැන් එහෙනම් නිරන්තරයෙන්ම මොකද්ද වෙන්නේ? හට ගන්න මේ හේතු හදනවා, හට ගන්න සැනෙන් නැති වෙනවා. ඒක ශුන්‍යද නැද්ද? ශුන්‍යයිද නැද්ද? ශුන්‍යයි. ආයශාරිපුත්ත හාමුදුරුවෝ කියන අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. අනාත්ම වශයෙන්. ତර අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියන්නේ. ප්‍රත්‍යයට අනුව උපකාරය පැවැත්ම. ඒතර තමයි අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ. නැත්තම් මමමනේ. මම කියලාමනේ ගන්න. මගේ කියලාමනේ ගන්න. ඒතර තමා කියලා ගන්න. මං කියලා දීලා තියෙනවා. විෂයාකාරාත්ම දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා. ආත්ම කියන වචනයට විරුද්ධ වචනය අනාත්ම කියන්නේ. ආත්ම කියන්නේ අර නාම රූප දෙක තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන සිතුවිල්ල ආත්මයි. අර තමා කියලා ගත්ත ගමන් ආත්ම. ඒකනේ කියන්නේ රූපස්කන්ධය ආත්ම වශයෙන් ගන්න. තමා රූපත් කියලා ගන්න, රූපය තුල තමා ඉන්නවා කියලා ගන්න, තමා තුල රූපය තියෙනවා කියලා ගන්න. දැන් මේ විදිහට මෙනෙහි කරන්න. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, එතකොට රෝග වශයෙන්, තමන්ගේ නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය දෙයක් වශයෙන් මෙනෙහි කරනකොට අනාත්ම ලක්ෂණය ප්‍රකටද නැද්ද? අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. දත ප්‍රකටයි අනාත්ම ලක්ෂණය. ප්‍රත්‍ය පැවතුම. ප්‍රත්‍ය අනුව පැවතුම දකින්නවා නම් සක්කාය දිට්ඨි අනිවාර්ය සක්කාය දිට්ඨි කැඩෙනවා. උපකාරයට අනුව. ඒතර එහෙනම් අනිත්‍යයෙන් පටන් ගන්න. ඒතර අනිත්‍යයෙන් අපි අනිත්‍ය වශයෙන් පටන් අරගන්නේ මොනවද? නාම රූප දෙක. එහෙනම් නාම රූප දෙක බෙදලා වෙන් කර ගන්න ඕනේ. මේවා නාම ධර්මයන්, මේවා රූප ධර්මයන්. ඒවා එකින් එක අරගෙන තමයි බලන්නේ. ඒක තවත් තහවුරු කරගන්න තමයි අර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ 11 ආකාරයෙන් පරීක්ෂා කරන්න ඕන. මම කැමති නම් 11 ආකාරනොත් පරීක්ෂා කරලා බලන්න. අතීත, වර්තමාන, අනාගත. අධ්‍යාත්මික, බාහිර, ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, දුර ළඟ. ඒ වශයෙන් උත් බලන්න, මෙනෙහි කරන්න. පරීක්ෂා කරලා බලන්න. තියන්නේ අනිත්‍ය වශයෙන්. තියන්නේ දුක් වශයෙන්. තියන්නේ රෝග වශයෙන්. තියන්නේ Tamanගේ නොවන්නක් වශයෙන්. තියන්නේ නැසෙන දෙයක් වශයෙන්. තියන්නේ ශුන්‍ය දෙයක් වශයෙන්. ශුන්‍ය දෙයක් තියන්නේ කිව්වට නැහැනේ. එතන ශුන්‍ය දෙයක් වශයෙන් අනාත්ම වශයෙන්. හොඳට මේ විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේ විදිහට යමෙක් මෙනෙහි කරනවා නම් කුක්කිත සෝවන් ඵලය ලැබෙනවමයි. සෝවන් ඵලය ලැබෙනවා. ඊට පස්සේ ආන මේ සෝවන් පුච්චලේ කොහොමද මෙනෙහි කරන්නේ? මේ ටික මේ ආකාරයට මෙනෙහි කරාම සෝවන් ඵලය ලැබෙනවා නම් ඒතර සෝවන් ඵලය ලැබපු පුච්චලේ කොහොමද මෙනෙහි කරන්නේ? ඒත් ඔය විදිහටම තමයි. ඔච්චරම තමයි. එයාට මෙනෙහි කරන්න තියෙන්නේ ඔය ටිකමයි. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamanගේ නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්. ඊට පස්සේ සකෘදාගාම ඵලය ලැබෙනවමයි. එන සකෘදාගාමි ඵලය ලැබපු පුජ්‍යලයා කොහොමද මෙනෙහි කරන්නේ? හැබැයි මේ කොට්ටේ තියෙන්නේ එයා මෙනෙහි කරන්න තියෙන toy ටිකම තමයි. ඔය ටිකම තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. ඔය ටික මෙනෙහි කරන්න නම් අර මම මුලින් කිව්ව ආකාරයට සීලෙන් ආරම්භ කරගෙන සීලෙන් පටන් අරගෙන අර කායද්්වාර, වචීද්්වාර, මනෝද්්වාර කියන ద్వාරත්‍රය අතර හදාගන්න ඕනි. ඒ තමයි මේ සීලය මුලට අරන් තියෙන බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ සීලය අපේට තියලා සමාධිය ඇති කරගන්න පුළුවන්. සමාධියෙන් තමයි මේ නිවැරදි දර්ශන ටික එන්නේ එළියට. සමාධිය තුළින් උපදවන්න පුළුවන්. ඒකට කියන්නේ ප්‍රඥාව. ඒතර සීල සමාධි ප්‍රඥා. ඊට පස්සේ අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඒත් කොට්ටේ තියෙන්නේ.
එයා අනාගාමී ඵලය ලබනවාමයි. ඊට පස්සේ අර මේ අනාගාමී ඵලය ලැබපු කුච්චලේ කොහොමද මෙනෙහි කරන්නේ? ඒත් ඔය විදිහටමයි තියෙන්නේ. ඔය විදිහටමයි තියෙන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, තමන්ගේ නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය වශයෙන් හා අනාත්ම වශයෙන්. රහත් ඵලය ලැබෙනවයි කියලා. ඒ රහතන් වහන්සේගේ මෙන්න කොහොමද මෙනෙහි කරන්නේ? රහතන් වහන්සේ මෙනෙහි කරන්නේ ඔය ටිකම තමයි කියන්නේ. දැන් එතකොට පටන් ගන්න තියෙන්නේ ඔය ටිකෙන් අවසන් කරන්න තියෙන්නේ ඔය ටිකෙන්. ඔකට තමයි සීල සූත්‍රය. සංයුත්ත නිකායේ ධම්මකතික වර්ගයේ 10 වෙනි සූත්‍රය සීල සූත්‍රය. අර අභිධර්මයෙන් මම අරගෙන පෙන්වන්නේ සිල්වත් වෙන්නේ කොහොමද කියන කාරණේයි ඒ අභිධර්ම පිටකයෙන් අරගෙන පෙන්වන්නේ. ඒක සීල විසුද්ධියේ තියෙන්නේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල ආදි වශයෙන්. ඒක ප්‍රතිමෝක්ෂ සංවර සීලය කියන්නේ තමයි චාරිත්‍ර වාරිත්‍ර දෙක වැලකිය යුතු දේවල් හා කෙරිය යුතු දේවල් තියෙනවා. චාරිත්‍ර වාරිත්‍ර එක ප්‍රතිමෝක්ෂ සංවර සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ අර සීයෙන් සංවර වෙන්න ඕනේ. ඒතර ඥාන සංවරය කියන්නේ නුවණින් සංවර වෙන්න ඕනේ. තණ්හාවක්, ditthියක් නැති වෙන ආකාරයට නුවණින් සංවර වෙන්න ඕනේ. කාන්ති සංවරය කියන්නේ ඉවසීම. ඊට වීරිය සංවරය කියන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක අයින් වෙන විදිහට වීරිය. ඒක වීරියෙන් සංවර වෙන්න ඕනේ. ඒතර සීලය හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මේ විදිහට බහින්න. පැහැදිලිද කියපුවා? දැන් පැයකමාරකට වැඩි කතා කරන්නේ. එහෙමයි. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවද? ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය පිළිබඳව හෝ වෙනත් ගැටලුවක් තියෙනවා. පැහැදිලිද කියපු එකට? බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳට පැහැදිලි ප්‍රඥාවත් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න. අනිවාර්යයෙන්. අන්තිමට ශුන්‍යතාවට එනවා මනස. එහෙමයි හම්බුනේ. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය ස්වාමීන් වහන්සේ ගොඩක් දුරට සබ්බාවස සූත්‍රයට සමානද? සබ්බාශ්‍රව ඉතින් එතනත් දේශනා සබ්බාවස. සබ්බාශ්‍රව සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. එහෙමයි හම්බුනේ. ඒක ඉතින් ආශ්‍රව ගැන තමයි කියන්නේ. හුඟක් දුරට මේ ක්‍රම ටිකම තමයි ස්වාමීන් වහන්සේ එතනත් සඳහන් වෙන්නේ නේද? සඳහන් වෙන්නේ අන්තිමට පරිසම්පාදය පෙන්වන එකින් එක පරිසම්පාදය පෙන්වන. භාවනාවෙන් ස්වාමීන් වහන්සේ. භාවනාව. ස්වාමීන් වහන්සේ මෙතන මේ නන්ද කතා කරා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට අපිට දාලා යන්න හිතෙන්නේ නැහැ. රාව වුණාට මේ කන වෙලාවලත් ඒ වුණාට මේ මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මේ දැන් අපේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ අපිට ප්‍රායෝගික ධර්මයක්නේ. වහන්සේලා අපිට දේශනා කරන්නේ අනිත් පැත්තටම මේ දේශනාවම අපි කැමති මේ ස්වාමීන් වහන්සේ දැන් පැයදයක් වගේ කාලයක් මේ දේශනාව කරන අතර ඒකේ න්‍යායක පැත්තනේ ඔබ වහන්සේ දේශනා කරන ප්‍රායෝගික පැත්තත් අපිට පොඩ්ඩක් විනාඩි 10ක් විතර භාවනාවකින් වගේ පුහුණු කරනවා නම් මම හිතනවා හොඳයි කියලා. මොකද ඕනම දෙයක් අපි විද්‍යාඥයෝ වුණත් මොකක් හරි හොයාගත්තාම මේක ඉතින් න්‍යායාත්මකව හොයාගෙන ලැබ් එකට ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ මෙතොට ලාන්නේ. ඒ වගේ ඔබ වහන්සේට පුළුවන්කමක් තියෙනවා, හැකියාවක් තියෙනවා නම් මම හිතනවා අපිට න්‍යාය කියන ගමන්ම පොඩි පුහුණුවකුත් දුන්නා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ වහන්සේට ඒක බාර දෙවන්තරයි. ඔය දැන් දේශනා කරන අතරේ ඉතින් විනාඩි 10ක වගේ මේක නවත්තලා ඉතින් ඒ කරුණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන හැටි, ඒතර දුක් වශයෙන් මෙනෙහි කරන හැටි, රෝග වශයෙන් මෙනෙහි කරන හැටි ඉතින් ඒ විනාඩි 10 වගේ තමයි ඉතින් ගන්න පුළුවන්. එහෙම ඔය දොන අනිත් දවසට ටික කරන්න. ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවනේ. ඔව් ප්‍රායෝගික පුහුණුව ඒ අවස්ථාවේදී ලැබෙනවා ප්‍රායෝගික පුහුණුවක්. නමුත් මේක අර ඒ අද ඒ දහම ප්‍රායෝගික දහමක්නේ. අනිවාර්ය ප්‍රායෝගික දහමක් මේක.
ඔව්. ඒක නිසා මම හිතනවා වහන්සේට හැකියාවක් තියෙනවා නම් එහෙම කරන්න මම හිතන්නේ අනිත් අයත් ඒකට කැමති වේවි මම හිතන්නේ. ප්‍රදේශවානාසාට මේ දේශනාවෙන් ඇත්තමයි ඔතනම බලාගෙන ගියාම ඇත්තම ඔතන තමයි අසුතවත් සුතවත් භාවය හුඟක් දුරට එන්නේ නේසවාංශ ධර්මය ගැන තියෙන අවබෝධය. ඔව්. සීල සූත්‍රයේ. ඔව්. නාම රූප වශයෙන් වෙන් කරන්න ඕනේ. තමයි ස්වාමීනි. නාම රූප වශයෙන්. අදේන අපිට බොහෝ වටිනා ධර්මයක් ඔබ වහන්සේ අපිට දේශනා කළේ. ඔබ වහන්සේට බොහෝ පින්වත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයේ සහ අර්ථයෙන් දියුණු අපිට හඳුන්වා දී සසර දුකින් නිවනට දොරට ඇර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි. සාදු සාදු. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙනා නමින් පරලෝකසපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. එන් යම් ඥාති කෙනෙක් ඇත්නම් මේ අවස්ථාවේ පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඒ තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාව. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තන අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේ අම්මේහි සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං තුල්ලබේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සදා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සුඛී හොතු නිබ්බාන පත්‍ය හොතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි පූජනීය තපෝවනේ අරිය දජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහිතාමත් කරුණාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. තවද මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතු උපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායක කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කරේ බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයේ නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.
තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.